පින්වත්නි අපගේ ආරාධනාව පරිදි මෙම ධර්ම මණ්ඩපයට වැඩම වාතල ආරණ්‍ය වාසී පූජ්‍ය ධම්මානන්ද හිමිපාණන් වහන්සේට ඊතා ගෞරවයෙන් දෑත්වත්ය පූජා කර අප කෙරෙහි අනුකම්පාවෙන් ධර්ම දේශනාව පවත්වන ලෙස ඊතා ගෞරවයෙන් ආරාධනා කර සිටිමු. साधु 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 नमो तस् भगवतो अरहतो सम्मा संबुद्दस्स नमो तस् भगवतो अरहतो सम्मा संबुद्दस्स नमो तस् भगवतो अरहतो सम्मा संबुद्दस्स बुद्धं शरणं गच्छामि बुद्धं शरणं गच्छामि धम्मं शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि संघं शरणं गच्छामि द्वितीयंपि बुद्धं शरणं गच्छामि द्वितीयंपि बुद्धं शरणं गच्छामि द्वितीयंपि धम्मं शरणं गच्छामि द्वितीयंपि धम्मं शरणं गच्छामि द्वितीयंपि संघं शरणं गच्छामि द्वितीयंपि संघं शरणं गच्छामि तृतीयंपि बुद्धं शरणं गच्छामि तृतीयंपि बुद्धं शरणं गच्छामि तृतीयंपि धम्मं शरणं गच्छामि तृतीयंपि धम्मं शरणं गच्छामि तृतीयंपि संघं शरणं गच्छामि तृतीयंपि संघं शरणं गच्छामि पानातिपाता वेरमणि सिक्खापदं समादियामि पानातिपाता वेरमणि सिक्खापदं समादियामि अदिन्नादाना वेरमणि सिक्खापदं समादियामि अदिन्नादाना वेरमणि सिक्खापदं समादियामि कामेषु मिच्छाचारा वेरमणि सिक्खापदं समादियामि कामेषु मिच्छाचारा वेरमणि सिक्खापदं समादियामि मुसावादा वेरमणि सिक्खापदं समादियामि मुसावादा वेरमणि सिक्खापदं समादियामि सुरामेरय मज्जपमादट्टाना वेरमणि सिक्खापदं समादियामि रामेरे मज्जपमादट्टाना वेरमणि सिक्खापदं समादियामि समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्मुक्तं धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता
ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ශ්‍රද්ධාවන්ත කාර්මික පින්වත්නි, අද මේ උතුම් දවසේ ඔබලාට මා දේශනා කරන්නට තෝරාගත් මාතෘකාව සම්මා සම්බුදු අමාමෑණී බුදු පියාණන් වහන්සේ දේශනා කළා වූ තථාගත පියාණන් වහන්සේ දේශනා කළා වූ පන්සිල් ගැන දේශනා කිරීමටයි. සම්මා සම්බුදු තථාගත පියාණන් වහන්සේ මේ පන්සිල් පද පහ නිත්‍ය සීලයේ වශයෙන් දේශනා කරා. පන්සිල් පද පහ අනිවාර්යෙන් සුරක්ෂිත කරගත යුතුයි කියා සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කරා. පින්වත්නි, මේ පන්සිල් පද පහ රැකගත්තේ නැත්නම් අපි ලබාගත්තා වූ උතුම් මනුස්ස ජීවිතයේ අපට පිරිහිලා සතර අපා දුකට අපි වැටෙන්න පුළුවන්. පින්වත්නි, සතර අපා ගත්තාම පින්වත්නි, භයානක අපා 136ක් තියෙනවා. ඒ අතර සුළු අපා රාශියක් තියෙනවා. ඒක ඔබට අපාගෙන ඉදිරියේදී දේශනාවේදී ඔබට පැහැදිලි වෙයි. මේ පළවෙනි අපාය තිරිසන් අපාය. අපට ඇසට පේන තිරිසන් ලෝකේ මහ මුහුදේ නම් කොච්චර සත්තු ඇතිද පින්වත්නි? මහ පොළවේ කොච්චර සත්තු ඇතිද? මේ සියල්ලම සතර අපායට වැටෙනවා. ගුවනේ කොයිතරම් සත්තු ඇතිද? කුරුල්ලෝ, සර්පයෝ, අසුචි වලවල් වල පණුව, නිලමැස්සෝ ආදී මේ සියල්ලම සතර අපායෙන් පළවෙනි අපායේ තිරිසන් අපායට වැටෙනවා. පින්වත්නි, එහෙනම් අපි මේ අපා දුකේ කොයිතරම් දුක් විඳින්න ඇතිද? බල්ලෝ වෙලා කොයිතරම් උපදින්න ඇතිද? කුකුලෝ වෙලා කොයිතරම් උපදින්න ඇතිද? හරක් වෙලා කොයිතරම් උපදින්න ඇතිද? අසුචි වලවල් වල පණුව වෙලා කොයිතරම් උපදින්න ඇතිද? අසුචි ගොඩවල් වල නිලමැස්සෝ වෙලා කොයිතරම් උපදින්න ඇතිද? මහමුදේ මාළුවෝ වෙලා විවිධ ආකාරයේ සත්තු වෙලා කෙසේ උපදින්න ඇතිද? ප්‍රේතයෝ වෙලා කොයිතරම් උපදින්න ඇතිද? තිරිසන් ලෝකේ ගත්තාම තිරිසන් ලෝකේ සත්තු අනන්ත අපමානයි. ඒ පළවෙනි අපාය. පින්වත්නි, එසේ තිරිසන් ලෝකේ මේ තරම් සත්තු සිටිනවා නම් අනිත් සියලු අපාය එකතු වුණාම කොයිතරම්නම් සත්තු ඇතිද? පින්වත්නි, මනුස්ස ලෝක නම් තියෙන්නේ පින්වත්නි එකයි. කොහේ හිටියත් යාචකයා වුණත්, දුප්පතා වුණත්, මහා පෝසතා වුණත්, එක වර්ගවල ආගම් වල වුණත් මේ සියල්ලන්ටම කියන්නේ පින්වත්නි මනුස්සයා කියලායි. අතපය නැතු වුණත්, කොටෙක් වුණත් මනුස්සයා කියන්නේ. එහෙනම් මනුස්ස ලෝක නම් පින්වත්නි එකයි. දිව්‍ය ලෝක නම් පින්වත්නි 6ක් තියෙනවා. බ්‍රහ්ම ලෝක 16ක් තියෙනවා. තිරිසන් ලෝක පින්වත්නි සතර අපා තියෙනවා. මහා භයානක අපා 136ක්. ඒ අතර සුළු අපාත් එක්ක 100 ගාණක් තියෙනවා පින්වත්නි. එහෙනම් එක තිරිසන් ලෝකයක සත්තු කාට ගණන් කළ හැකිද පින්වත්නි? එක අසුචි වලක ඉන්න පණුව කොපමණ වේද? එක කෝඹි ගුලක ඉන්න, එක වේගුලක ඉන්න සත්තු කාටනම් ගණන් කළ හැකිද? එහෙනම් මේ සක්කල වලල්ලේ
ඉන්නා වූ මේ ලංකා භූමියේ මේ පෘථිවි තලේ මේ සක්කල වලල්ලේ කෝටි ලක්ෂයක් සක්කල වලල්ල කියලා බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා. කෝටි ලක්ෂයක් සක්කල වලල්ලේ කොයිතරම්නම් ත්‍රිසං ලෝකේ ත්‍රිසං අපායේ සත්තු ඇත්ද පින්වත්නි. හැබැයි අමතක කරන්න එපා මේ ලෝකේ සිටින්නා සියලුම සත්වෝ මනුස්ස ජීවිත ගත කරපු අය. මනුස්ස ජීවිතවලත් නෙවෙයි පින්වත්නි. මනුස්සයන්ට අධිපති වූ චක්‍රවර්ති රජ වෙලා තියෙන මේ සියලු කෙනෙක්ම බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා යම්කිසි වෙලාවක ආනන්ද මේ ගෙරි දැක්කාද කියලා. අර කුරෝ වගේ පේලියට යන්නා වූ කුරෝ වගේක් ඉන්නවා සත්තු වගේක්. ආනන්ද හාමුදුරුවෝ දේශනා කරනවා කියනවා එසේමයි බුදු පියාණන් වහන්සේ. මහ විශාල ප්‍රමාණයක් බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා. ආනන්ද මේ ගෙරින්ගේ කිසිම කෙනෙක් සක්විති රජ කෙනෙක් නූන කෙනෙක් නැහැ කියලා. මේ සියල්ලම සක්විති රජ වෙලා උපදිලා තිනවා කියලා. එහෙනම් මේ සියල්ල සක්වලේ ඔබත් මම ඇතුළු මේ තිරිසන් ලෝකයේ සිට සියල්ලම සක්විති රජුරෝ වෙලා ඉපදුන වාර අනන්ත අපමානයි. ඔබ යම් කිසි පිනකින් මා යම් කිසි පිනකින් මේ මනුස්ස ලෝකයේ ඉපදුනා කියනවනේ බුදුන් දකින්න නැති නිවන් ලබන්නට පින් මදි වෙන්නේ නැති ඒකයි තවමත් සංසාරේ කියලා. ඒක ඇත්තයි. අපිත් සම්මා සම්බුදු පියාණන් වහන්සේ ළඟින් බණ අහන්න ඇති. හැබැයි මුල්ලකට වෙලා ඔහේ ඉන්න ඇති. පුරසාරන් දොඩ දොඩ ඉන්න ඇති. එක්කෝ කාගවත් දෙතිස් කතා කීක උරණෑරි බල බල ඉන්න ඇති. එක්කෝ අසත්පුරුෂෙක් අපේ ළඟට වෙලා ඉන්න ඇති. ඒක නිසා බුදුන් අස් දෙකෙන් නොදැක්ක කෙනෙක් මේ ලෝකේ නැහැ. බුදුහාමුදුරෝ දේශනා කරන භාග්යේ සිට අකනිට බක්නෝගක අසඤ්ඤතල දක්වා සියල්ලම සම්මා සම්බුදු පියාණන් වහන්සේ ඇසින් දුටු බව. එහෙනම් අපි බුදුහාමුදුරෝ ජීවත් වෙන කාලේ වැඩ සිටිම කාලේ නිරේක සිටියානම් ඒ බුදු පියාණන් වහන්සේ අපි දැක්කාස් දෙකින්. එක්කෝ පින් කරගන්න සුදුසු තැනක අපි හිටියේ නැහැ. එක්කෝ පින් කරගන්න අපට උවනාවක් තිබුණේ නැහැ. අපි ඔයේ හිටියා. ඔයේ ගණන් ගත්තේ නැහැ. ඇයි අපට මේ භව කතර දුක තේරෙන්නේ නැහැ. දුක තේරුම් ගන්න ශක්තියක් නැහැ. දුක තේරුම් ගන්න ප්‍රඥාවක් නැහැ. ඒක නිසා අපි ගණන් ගත්තේ නැහැ. අදටත් මිනිස්සු මොන ලෝකේ ධර්ම දේශනා කරත් මොනවා ඇහුණත් මේ පන්සිල් පද පහ රකින්න නැති අය අනන්ත අප්‍රමාණයි. යම් කිසි සමීක්ෂණයක් කළොත් මේ සක්කල වලල්ලේ සිටින මිනිස්සු රැක්ස් කරලා කවුද පන්සිල් පද පහ නිත්‍ය වශයෙන් රකින්නේ කියලා ඇහුවොත් සමහර විට තෝරා ගන්න බැරි වෙයි 100කට එක්කෙනෙක්වත් නැති තරම්. එසේනම් අපට තවම මේ සංසාර භව දුක තේරුනේ නැහැ. තවත් අපි ඔහේ ඉන්නවා. සමහර පන්සලකට පුද බිමකට එන්නේ නැහැ. බොමලුවක් අමදින්නේ නැහැ. දාන ටිකක් දෙන්න සිතෙන්නේ නැහැ. හාමුදුරු කෙනෙකුට වඳින්න කොන්ද නැමෙන්නේ නැහැ. පින් කරගන්න ඕනාවක් නැහැ. ඇයි? අපි නිරේ ඉඳල්ද කොහේ ඉඳල්ද ආවද කියන්න දන්නේ නැහැ. යන්නේ කොහෙද කියන්න දන්නේ නැහැ. හැබැයි මැරෙන බව නම් දන්නවා. හැබැයි මැරෙන විලාව දන්නේ නැහැ පින්වත්නි. මැරිලා කොහේ යයිද දන්නේ නැහැ. එහෙනම් මනුස්ස ලෝකේ ඉපදීම පරම දුර්ලභ බව තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කරා. ඔබට තේරෙනවා ඇති මනුස්ස ලෝකේ ඉපදීම කොයිතරම් අමාරුද කියලා.
මේ සතර අපායෙන් පළවෙනි අපායේ තිරිසන් ලෝකේ ඉන්න සත්තු ගැනම දැක්කහම තිරිසන් ලෝකේ ඉපදීම කොයිතරම් ලේසිද? කොයිතරම් ඉක්මනට උපදින්න පුළුවන්ද? කොයිතරම් සත්තු ප්‍රමාණයක් වර්ග ප්‍රමාණයක් ඉන්නවද? වර්ග කරොත් එහෙම වර්ග කරන්න බැරි තරමට නල් ලියන්න බැරි තරමට වර්ග කරන්න පුළුවන්. එහෙනම් මේ වර්ගවල උප්පත්ති ලබන්න කොයිතරම් ලේසි වෙයිද? එහෙනම් එක මනුස්ස ලෝකේ උප්පත්ති ලබන්න කොයිතරම් දුක් විඳින්න ඕනද? මම පොඩි උදාහරණයක් ඔබලට දේශනා කරන්නම් ඒ සම්බන්ධව. යම් කිසි විශාලක ගයක් කාමරයක් තියෙනවා ශාලාවක්. ওই ශාලාවේ තියෙන්නේ දොරවල් 136ක් තියෙනවා. ওই දොරවල් 136ක් තියෙන කාමරයට මිනිසුන්ට යන්න කිව්වොත් ඉතා ඉක්මනින් ගිහිල්ලා පිරෙන්න පුළුවන්. ඉතා ඉක්මනට ඒ ශාලාව පිරෙනවා. ඒ දොරවල් ප්‍රමාණය වැඩි නිසා. හැබැයි ওই විශාල ශාලාවේ එක දොරක් තියෙනවා. එක දොරක් තිබිලා ඕකේ ඇතුළට කට්ටියට යන්න කියන. ওই දොරවල් 136ක් තියෙන කාමරයට මිනිසුන්ට යන්න කිව්වොත් ඉතා ඉක්මනින් ගිහිල්ලා පිරෙන්න පුළුවන්. ඉතා ඉක්මනට ඒ ශාලාව පිරෙනවා. ඒ දොරවල් ප්‍රමාණය වැඩි නිසා. හැබැයි ওই විශාල ශාලාවේ එක දොරක් තියෙනවා. එක දොරක් තිබිලා ඕකේ ඇතුළට කට්ටියට යන්න කියනවා. එහෙනම් කොයිතරම් තෙරපීමක් වෙයිද? කොයිතරම් වෙලාවක් යයිද? ඒකෙන් ඇතුළට යන්න හෝ ඒකේ ඇතුලේ ඉන්න අයට පිට වෙන්න. එහෙනම් පොඩි උදාහරණයක් මා දේශනා කරේ. එහෙනම් මනුස්ස ලෝක එකක උපදින්න කොයිතරම් දුක් විඳින්න ඕන වෙයිද? කොයිතරම් ඉඩපාඩුව සපයා ගන්න ඕන වෙයිද? ඒට සුදුසුකම් කොච්චර ලබන්න ඕන වෙයිද? ඒට ලැබිය යුතු සුදුසුකම් කොපමණද කියලා අපට නිම කරන්න බෑ. ඒකට බුදු පියාණන් වහන්සේ දේශනා කරන උදාහරණ වශයෙන් මනුස්ස ලෝකයේ උප්පත්ති ලබන්නට තියන්නා වූ භයානකත්වය තියන්නා වූ කොයිතරම් මනුස්ස ලෝකයේ උප්පත්ති ලබන්නට දුක් විඳින්න ඕනේද? ප්‍රාර්ථනා කරන්න ඕනේද? පින් කරන්න ඕනේද කියන එක. ඒ පරම දුර්ලභයි කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. ඒකට උදාහරණ වශයෙන් රාශියක් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. වෙනාවක බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා ආනන්ද මේ මනුස්ස ලෝකයේ උපදීම මහා පරම දුර්ලභයි, දුර්ලභ කාර්යයක් කියලා. අසංකේය ගණන් කල්ප ගණන් පෙරම් පුරන්න ඕනේ කියලා බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා විතක. ඒ අවස්ථාවේ ආනන්ද හාමුදුරුවෝ ඉල්ලා සිටිනවා බුදු පියාණන් වහන්සේ ඔය කල්පයක් කියන එක අපට තේරෙන්නේ නැහැ. ඔය කල්පයක් කියන එක බුදු පියාණන් වහන්සේ අපට තෝරලා දෙන්න කියලා. සම්මා සම්බුදු අමාමෑණි බුදු පියාණන් වහන්සේ තථාගත පියාණන් වහන්සේ දේශනා කරනවා ආනන්ද කල්පයක් ගැන එහෙම පහදලා දෙන්න බෑ. ඒක අමාරු කාර්යයක්. තේරෙන්නේ නැහැ. තේරුම් කරලා දෙන්න බෑ කියලා. ආනන්ද හාමුදුරුවෝ ඉල්ලා සිටිනවා අපට එහෙනම් උදාහරණයක්වත් දේශනා කරන සේක්වා සම්මා සම්බුදු අමාමෑණි බුදු පියාණන් වහන්සේ කියලා. බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා එහෙනම් ආනන්ද මම උදාහරණ දේශනා කරන්නම්. හොඳට අහගන්න අහුම්කම් දෙන්න කියලා. ඒ වෙලාවේ තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා ගව්වක් දිග ගව්වක් පළල ගව්වක් උස හරි හතරස් වලක් තියෙනවා. පින්වත්නි ගව්වක් කියලා කියන්නේ සතපුම් 16ක්. එහෙනම් සතපුම් 16ක් උස, සතපුම් 16ක් පළල, සතපුම් 16ක් දිග හරි හතරස් වලක් තියෙනවා. ඔය වලට යම්කිසි පුද්ගලයෙක්
ඉපදුන දවසේම අබෑට තෙලට දාන්නා වූ චූටි අබෑට පුරවනවා වල සම්පූර්ණ පිරෙන්න. මේ වල අබෑට පුරවපු පුද්ගලයා අවුරුදු 100ක් ජීවත් වෙනවා. අවුරුදු 100ක් ජීවත් වෙලා තමයි මිය පරලෝ යන්නේ. එහෙනම් මිය පරලෝ යන දවසට යම්කිසි කෙනෙක් අබෑටයක් අයින් කරනවා. ඒ පුද්ගලයාම මිය පරලෝ යන දවසට අබෑටයක් අයින් කරනවා කියලා සිතමු. අයම උපදිනවා. උපදින මැරෙන සෑම කෙනෙක්ම එදා දිනේම ඒ වෙලාවෙම ඒ මොහොතේම උපදින බව බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා. මේ අන්තර් භවයක කැරකි ඉන්නේ නැහැ පින්වත්නි. ඒවා බොරු කතා. මැරෙන වෙලාවෙම මේ උස්ම ටික යනකොටම තවත් තැනක පිළිසිඳ ගන්නවා. හොය ඉන්න තැනක් නැහැ. තමාගේ කරපු කර්මය අනුව ලෝකේ කොහේ හරි උපදිනවා. එහෙනම් මේ තිරිසන් ලෝකේ මෙච්චර සත්තු ඉන්නවා නම් කුසක් හොය ඉන්න ඕනේද පින්වත්නි? නෑ, කරපු පින්පව් අනුව තමන්ගේ කුස සෑදෙනවා මේ භවයේදීම. මැරෙන්න ඉස්සරලම ඒ සිතුවිලි පහළ වෙනවා. ඒ තැන් වල උපදිනවා. එහෙනම් මැරෙන පුද්ගලයෝ එම උපදිනවා. මේ පුද්ගලයාත් එම උපදිනවා. අයමත් මේ පුද්ගලයා අවුරුදු 100ක් ජීවත් වෙනවා. 100ක් ජීවත් වෙලා මැරෙනවා අවුරුදු 100කින්. දෙවෙනි වතාවටත් එක අබෑටයක් අයින් කරනවා. නැව උපදිනවා. තුන්වෙනි වතාවටත් අවුරුදු 100ක් ජීවත් වෙලා මිය පරලෝ යනවා. තව අබෑටයක් අයින් කරනවා. පින්වත්නි, ওই විදිහට මේ පුද්ගලයාම උපදිනවා මැරෙනවා උපදිනවා මැරෙනවා උපදිනවා මැරෙනවා. ඔහොම ඉපදී මෙරි කවදා හෝ ඒ පුද්ගලයා මේ අබ ඇට අයින් කර ගිහින් ඒ වලේ අබ ඇට ඉවර වෙයිද? ඒත් සමහර විට කල්පයක් ගත වෙන්නේ නැහැ. අබ ඇටේ වලේ අබ ඇට ඉවර වෙනවා. නමුත් කල්පේ තවම එසේම පවතිනවා කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. එහෙනම් පින්වත්නි, බලන්න මේ වලේ අබ ඇට කොපමණ ඇතිද? කවරදාක ඉවර කරන්න පුළුවන් වෙයිද? අපි හිතන්න පොඩි කෝප්පයකට දාලා අබ ඇට ටිකක් ගණන් කරන්න කිව්වොත් කාට ගණන් කරන්න පුළුවන් වෙයිද? කිලෝ එකක් කිරලා ගණන් කරන්න කිව්වොත් කාට ගණන් කරන්න පුළුවන් වෙයිද? කොපමණ අබ ඇට තියෙයිද? එහෙනම් මේ වලේ කොයිතරම් අබ ඇට ඇතිද? එහෙනම් අවුරුදු 100කට වඩාවක් මේ අබ ඇටේ ගානේ අයින් කරනකොට කොයිතරම් කාලයක් යයිද මේ සතපුන් 16ක් දිග, සතපුන් 16ක් උස, සතපුන් 16ක් පළල වලක අබ ඇට අයින් කරන්න. හැබැයි බුදු පියාණන් වහන්සේ සම්මා සම්බුදු අමාමෑණි තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේ මිනිස්සයාට මේ වලේ අබ ඇට අයින් කරන්න පුළුවන් ආනන්ද. හැබැයි කල්පේ ගණන් කරලා ඉවර කරන්න බැහැයි කියලා. ඒ තරම් කාලයක් ගත වෙනවලු පින්වත්නි. මනුස්ස ලෝකෙන් පිරිහිලා සතර අපායට වැටුනොත් නැවත මනුස්ස ලෝකයක උප්පත්ති ලබන්නට. එහෙනම් කොයිතරම් භයානකද බලන්න. අපිත් මේ සසරේ ඔය අබෑට වලවල් අනන්ත අප්‍රමාණ ගණන් කරනකම් සතර අපායේ ජීවත් වෙන්න ඇති. ජීවත් වෙලා තියෙනවා අනිවාර්යෙන්. නමුත් අපට අමතක වුණා ඒ විඳපු දුක. කුකුල්ලු වෙලා බෙලි කැපුණ ගාන මහමුහුදේ ජලයටත් වැඩි කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. තමන්ගේ අම්මලා මැරිලා, සහෝදරයෝ මැරිලා, භාර්යාව මැරිලා, ස්වාමියෝ මැරිලා අඬපු කඳුළු මහ පොළොවේ ජලස්කන්ධයටත් වැඩි කියලා කියනවා. කුකුල්ලු වෙලා බෙලි කැපිල, හරක් වෙලා බෙලි කැපිල, බල්ලෝ වෙලා බෙලි කැපිල, ඌරෝ වෙලා බෙලි කැපිල, ගලපුලේ මහමුහුදේ ජලස්කන්ධයටත් වැඩි කියනවා. එහෙනම් එසේ සංසාර බහ කතරක අපි මේ ඇවිදගෙන යන්නේ. තවත් අපේ භව කතර ඉවර නැහැ.
තවත් අපි අතරමං කතරේ අතරමං සසරේ අතරමං. නමුත් ඔබලාට තවත් ඒ දුක තේරෙන්නේ නැහැ. ඒ විඳපු දුක තේරෙන්නේ නැහැ. ඒක නිසා සම්මා සම්බුදු තථාගතයන් වහන්සේ දේශනා කරනවා ඔබලාට මොන සිනහද? ඔබලාට මොන සිනහද? මරණය මරුවා ළඟ එනවා. අපාය අත ළඟ. අපි දැන් ඉන්නේ පින්වත්නි පින් කරපු තැනින් පින් කරන පැත්තෙන් අඩුම තැනක. පින් කරපු තැනින් අඩුම තැනක. අපි දැන් පෙර කරපු පින් පුබ්බේත කත පුඤ්ඤතා තථාගතයන් වහන්සේ දේශනා කරනවා. පෙර පින් ඇති බව. පෙර පින් තිබුණ නිසායි මනුස්ස ලෝකයක ඉපදුනේ. ඒ පින් ටික ටික ගෙවිලා යනවා. ඇයි මනුස්ස ලෝකේ ඉපදුනා? ඉපදුන දවසේ ඉඳලා අපි පව් කරනවා, පින් කරනවා, සත්තු මරනවා, සොරකම් කරනවා, දුරාචාරයේ යෙදෙනවා, බොරු කියනවා, කේලම් කියනවා, පරසබස් කියනවා, දෙතිස් කතා කියනවා, මද්ද්‍රව්‍ය බොනවා, අනුන්ට දෙනවා, නරක දේ කරනවා. ඒ අනුව ටිකින් ටික කරගත්ත පින්, ඉතුරු පින්, ලබාගත්ත පින්, පෙර පින් භවයේ රැස් කරගත්ත පින් අපෙන් අඩු වෙලා යනවා. හරියට උදාහරණයක් වශයෙන් බැංකුවක දාපු සල්ලි කවුරු හෝ දාව හෝ තමා ධම්මා හෝ මුදල් ටිකින් ටික ගන්නව අය දාන්නේ නැහැ. ටිකින් ටික අරගෙන කවදා හෝ මුදල් ටික ඉවර වෙනවා. ඒ වගේ අපි කරපු පින් මේ නරක පංච දුස්තරිතවල හැසිරෙන මොහොතක් ගානේ අපේ පින් ටික අයින් වෙනවා. හැබැයි අපි පින් කරන්නේ නැත්නම් අපේ පින ඕසි වෙලා යනවා. ජීවිතය අවුරුදු 10 දී වෙන්න පුළුවන්. අවුරුදු 15 දී වෙන්න පුළුවන්. 50 දී වෙන්න පුළුවන්. 60 දී වෙන්න පුළුවන්. අපේ පින් ඉවරුණ දවසක අපට විඳින්න ඕනේ අනන්ත අප්‍රමාණ දුක්ඛන්දරාවක් විඳින්න සිද්ධ වෙනවා. ඇයි අපි පින් විතරක් නෙවෙයි කරලා තියෙන්නේ මහා භයානක පව් කන්දරාවක් එකතු කරගෙන තියෙනවා. ඒ පවුත් අපේ පිටිපස්සේ එනවා. පින් පව් දෙක එකසේ අපේ පිටිපස්සෙන් සෙවණැල්ල වාගේ එනවා. පින් වැඩි වුණොත් අපට සැප ලැබෙනවා. පව් වැඩි වුණොත් දුක ලැබෙනවා. පව් වැඩි නිසා කියනවා අපලයි කියලා. අපල වුණාම බෝධි පූජා තියෙනවා, අරක තියන්න මේවා තියන්න කියනවා. ඒ පින් අඩුකමටයි පින්වත්නි. වැටුණු උදාහරණ තියෙනවා වැටුණු අලියා උඩ ගෙම්බොත් නගිනවා කියලා. එහෙනම් පින්වත්නි පින් අඩු වෙලා ගිය කාලෙට අපට විඳින්න ඕනේ දුක්ඛන්දරාව ඔක්කොම අපේ ඇඟ උඩ කඩාන වැටෙනවා. අපි කළා වූ පව් එකින් එක පටිසන් දෙන්න පටන් ගන්නවා මේ ආත්ම භවයේදීම. පටිසන් දීලා ඊළඟ ආත්ම භවයේ සතර අපාදුකට නැවතත් වැටෙනවා. අපිට අමතකුණා සතර අපායක් තියෙනවා කියලා. අපිට අමතකුණා මේ ණයට ගත්ත ශරීරයක් කියන එක. ඒක නිසා තථාගතයන් වහන්සේ දේශනා කරා ඔබට මුණ සිනහද රැ වෙනවා එළි වෙනවා කනවා බුදියා ගන්නවා හම්බ කරනවා දරුවෝ හදනවා තිරිසනුත් ඔය දෙයම කරනවා තිරිසනුත් හම්බ කරනවා දරුවෝ හදනවා භාර්යාව ගන්නවා පුරුෂයෝ ගන්නවා ගෙවල් හදනවා මේ පරලෝ යනවා මනුස්සයත් ඔය ටික නේද කරන්නේ හැබැයි මනුස්සයා මිනිසා කියලා කිව්වේ සත්‍යයට තිරිසනාට වඩා වෙනස් පුද්ගලයෙක්. තිරිසනා කියලා කිව්වේ හරහට තිරඥානගත හරහට යන නිසා. මිනිසා කිව්වේ මනුස්සයා කිලින් ඔළුව උස්සාගෙන යන සිරසක් ඇති මනසක් ඇති හොඳ නරක තේරුම් ගන්න පුළුවන් පුද්ගලයෙක් නිසා. මේ දේ හොඳයි මේ දේ නරකයි කියලා තේරුම් ගන්න පුළුවන් නිසයි මිනිසා මනුස්සයා කියලා කිව්වේ. තිරිසනාට හොඳ නරක තේරුම් ගන්න බෑ. හැබැයි සියලු දෙයක් කරන්න පුළුවන්. හිතල වැඩ කරන්න පුළුවන්. ඌට හිතුනොත් යන්න කියලා ඌ යනවා. කන්න කියලා හිතුනොත් කනවා. බොන්න කියලා හිතුනොත් බොනවා. නිදා ගන්න කියලා හිතුනොත් නිදා ගන්නවා.
තමන්ගේ සහචරව හොයාගෙන යන්න ඕන කියලා හිතනොත් යනවා. භාර්යාවක් හොයා ගන්න ඕන කියොත් හොයා ගන්නවා. පුරුෂයෙක් හොයා ගන්න ඕන කියොත් හොයා ගන්නවා. එහෙනම් වෙනස තියෙන්නේ මේවා හොඳයි මේවා නරකයි කියලා තේරුම් ගන්න බැරි එක පමණයි. එහෙනම් එසේ හොඳ නරක තේරුම් ගන්න බැරි නම් යම්කිසි මිනිසෙකුට එයාට තිරිසනා කියලා කියන එක කවුරුත් කියන්න අවශ්‍යතාවයක් නැහැ. එහෙනම් තිරිසන් වැඩ කරලා තිරිසන් අපායේ යන බවත් හොඳට මතක තබා ගන්න. එහෙනම් පන්සිල් පද පහ රකින්න පුළුවන් වෙන්නේ පින්වත්නි මනුස්ස ලෝකේ ඉපදෙන මිනිස්සෙකුට හෝ දෙවියෙකුට හෝ වෙන්න පුළුවන්. වෙනත් සතර අපාවල කිසි කෙනෙකුට පන්සිල් පද රකින්න ලැබෙන්නේ නැහැ. ඇයි? සැප ඇති තැන දුක කොහින්ද? දුක ඇති තැන සැප කොහින්ද? පින්වත්නි දුකෙන් දුක් විඳිනවා මිසක්කා ඔහුට වෙනත් දෙයක් තේරෙන්නේ නැහැ. මනසක් නැහැ. ඒක නිසා තථාගත අමාමෑණි පියාණන් වහන්සේ දේශනා කරා ඔබ සතර අපායෙන් නිදහස් වෙන්න නම් කළ යුතු මාර්ගය මෙන්න මම මාර්ගය දේශනා කරනවා ඔබ පිළිපදින්න. ඔබ පිළිපැද්දොත් ඔබට යහපත උදාපත් වෙනවා කියලා තථාගතයන් වහන්සේ දේශනා කරා. එහෙනම් මේ මාර්ගයක් වශයෙන් තමයි දාන සීල භාවනා සීල සමාධි ප්‍රඥා කියලා දේශනා කරේ. එහෙනම් එයින් මම දේශනා කරා දානය ගැන. දැන් මා දේශනා කරන්නේ ඒ නිදාස් වීමට හැකිවන්නා වූ සීලය ගැන, සීල ස්කන්ධය ගැන. එහෙනම් මූලික වන සීලය ඔබලට මා දේශනා කරනවා. සීලේ වර්ග කොටස් රාශියක් තියෙනවා. ඒ මූලික වෙනවා නිත්‍ය සීලය. සියලු දෙනාටම නිත්‍යයි. භික්ෂුවකට වේවා, භික්ෂුණියකට වේවා, උපාසක උපාසිකාවකට වේවා, කාට හෝ වේවා. නිත්‍ය සීල් පන්සිල් පද පහ. පන්සිල්, අටසිල්, ආජීවක අෂ්ටමක සීලය, නවෝසත උපෝසත සීලය, සාමණේර දස සීලය, උපසම්පදා සීලය, අදි සීලය. මේ වගේ සීල විවිධාකාරයට වෙනවා. ඒක නිසා අඩුම ගානේ පන්සිල් පද පහවත් දිවි හිමියෙන් රැකගන්න. දිවි හිමියෙන් රැකගත්තේ නැත්නම් අපට සතර අපායේ තිරිසන් ලෝකයක අසුචි වලක නිලමැස්සෙක් වෙන එක, ප්‍රේතේ භූතෙක් වෙන එක නවත්තන්න කාටවත් මේ ලෝකේ බෑ පින්වත්නි. අම්මටවත්, පියාටවත්, භාර්යාවටවත්, ස්වාමියාටවත්, සම්මා සම්බුදු පියාණන් වහන්සේටවත්, හාමුදුරු නමකටවත් බෑ සතර අපායෙන් බේරා ගන්න. එහෙනම් ඔබ කරන්නා වූ සීලේ බලය නිසා ඔබ සතර අපායෙන් නිදහස් වීම තමන් සතුයි. තමා හිසට තම අතමයේ සෙවණැල්ල. කවුරුත් එහෙම තමාගේ හිසට සෙවණැල්ල ලබා දෙන්නේ නැහැ පින්වත්නි. ඒක නිසා හොඳින් තේරුම් අරගෙන මේ දේශනා කරන පන්සිල් පද පහ දිවි හිමියෙන් ආරක්ෂා කරගන්න. පන්සිල් පද පහ රැකීම හෝ රැකීමේ සපත හෝ නොරකීමේ ආදීනත්වය මා දැන් දේශනා කරනවා. හොඳින් ශ්‍රවණය කරන්ට. පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පින්වත්නි යම් කිසි කෙනෙක් පෙර භවයේ හෝ මේ භවයේ යම් කිසි සත්‍යකුගේ ජීවිතේන්ද්‍රයක් විනාශ කරයිද, අනුල්ලව්වා විනාශ කරවයිද, කියන්නේ මරයිද, ජීවත් වෙන්න තියෙන කාලේ අහිමි කරයිද, යම් කිසි කෙනෙක් ජීවත් වෙන්න තියෙන කාලේ අහිමි කරයිදායිද, කුරෙක් කූඹියෙකුගේ පවා, නැසි මඳුරු කූඹියෙකුගේ පවා ජීවිතයක් නැසයිද, අනුල්ලව්වා නැසවයිද, අඩුම තරමේ කුසේ පිළිසිඳ ගත්තා වූ, බඩේ පිළිසිඳ ගත්තා වූ දරුවෙකුගේ පටන් මරණ චේතනාවෙන් යම් විදියක් පාවිච්චි කරලා ඒ කුසේ සිටින්නා වූ දරුවා මරලා දායිද, ඒ කුසේ පිළිසිඳ ගත්තා දරුවාගේ සිට ඇසට පේන සියලු සත්‍යෙක් වේද. යම් කිසි සතෙක් මෙතන ඉන්නවා මෝ මරන්න ඕනේ කියන චේතනාවෙන් ඇස් දෙකට පේන්නේ නැහැ. හැබැයි යම් කිසි සතෙක් මෙතන ඉන්නවා ඌ මරන්න ඕනේ කියලා
යම් කිසි දෙයකින් තද කරොත් හැබැයි සතා මැරුණ බව හෝ සතා ඇස් දෙකට පේන්නේ නැහැ. හැබැයි මරණ චේතනාවෙන් එතෙන්ද මොකක් හරි ගහලා තලලා දානවා පොඩි කරනවා. සතා මැරේවා කියලා. ඒ ගහන පාරකින් සත්‍යෙක් මැරෙන්න පුළුවන්. හැබැයි ප්‍රාණඝාතය අයිති වෙනවා. ඒ වගේම කුසේ ඉන්න සත්‍යය පේන්නේ නැහැ. හැබැයි කුසේ ඉන්න බව දන්නවා. මැරෙන්න මොනවා හරි දෙයක් කරනවා. වස විස ටිකක් පානය කරනවා. බඩේ ඉන්න දරුවා මිය පරලෝ යනවා. ප්‍රාණඝාතයට අයිති වෙනවා. මිනිස්සෙක් මරපු පාපේ අයිති වෙනවා. මේ එක එක්කනා මරණ ක්‍රමයේ අනුව පවපින වෙනස් වෙනවා. ආනන්ත්‍රීය පාප කර්ම කියලා තියෙනවා. එයින් පියා මැරීම, මව මැරීම, රහතුන් ඝාතනය කිරීම මේවා ආනන්ත්‍රීය පාප කර්ම. අනිවාර්යෙන් නිරේ යනවා මොන පින් කරත්. අනිවාර්යෙන්ම නිරේ වැටෙනවා. අවීචී මහ නරකේම වැටෙනවා බව බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා. එහෙනම් පණ ඇති සතෙක් තමා විසින් මරයිද? අනුන් ලව්වා මරවයිද? පින්වත්නි, ඒ සතර අපායේ වැටෙන්න හේතු වෙනවා. අපි කොච්චරනම් මඳුරුව මරණව ඇතිද? කොච්චරනම් කූඹි මරණව ඇතිද? ටිකක් හිතා බලන්න. තේ බීල කෝප්පයක් තියෙනකොට ඒ කෝප්පේ සමහරට කූඹි වසාගෙන ඉන්නවා වෙන්න පුළුවන්. අපිට පේනවා මේ සත්තු බව, මේ කූඹි බව. හැබැයි ගණන් ගන්නේ නැහැ. වතුර ටිකක් දාලා පොඩි කරලා අඹරවල විසි කරනවා. තමාගේ ඔළුවේ උකුණෝ ටික ඉඳ වෙන්න පුළුවන්. හැබැයි ඒකට තවත් කෙනෙක් හවුල් කරගන්නවා. දරුවෙක් හෝ කවුරු හරි හවුල් කරගෙන ඒ උකුණු අරගෙන නියපොතු දෙකට තියාන පොඩි කරලා දාන්න වෙන්න පුළුවන්. හැබැයි පුංචි සතෙක් තමයි. හැබැයි එක සතෙක් මරපු පාපේට මහ පොළොවේ වැලි ගන්නට තමෝත් ගල් පර්වත වලට බස් වලට යට වෙලා කුඩු වෙලා පොඩි වෙලා යන්න වෙන්න පුළුවන්. ඔබලට දකින්න ලැබෙනවා පාරවල් වලද තොටවල් වලදී අනන්ත අප්‍රමාණ ඔය බස් වලට යට වෙලා ඉන්න ගෙම්බෝ සර්පයෝ ආදී සත්තු. හැබැයි ඔය මිනිස්සු පෙර ආත්ම භවවල වල ඒ අනුන් තලල පොඩි කරපු බලවේගය නිසා ස්වභාව ධර්මයෙන්ම පොඩි වෙලා යනවා. කවුරුත් තලන්න ඕනේ නැහැ. වාහනයකට හෝ ගල් පර්වතයකට හෝ යට වෙලා කුඩු වෙලා පොඩි වෙලා ඇඹරිලා යනවා. එහෙනම් මේ කර්ම විශේෂ බලපානවා. ස්වභාව ධර්මයෙන් ඒවට දඬුවම් දෙනවා. තමන්ගේ පිටිපස්සෙන් කර්ම එනවා පින්වත්නි. මිනිස්සෙක් මිසින් මිනිස්සෙක් පොඩි කරන්න ඕනේ නැහැ. ඒවා ඉබේ ස්වභාව ධර්මයෙන් සිද්ධ වෙනවා. මන්දක් ගහලා මැරුවා නම් ඉබේ තමන්ට බෙල්ලට වැල්ල දා ගන්න වෙනවා. එහෙම නැත්නම් කවුරු හරි ගහපු මන්දකට තොණ්ඩුවකට අහු වෙලා මැරෙන්න වෙනවා. යම් කිසි කෙනෙක් හිරේ විඩංගුවේ දැම්මා නම් තමන්ටත් ඒ හිරේ විඩංගුවේ වැටෙන්න සිද්ධ වෙනවා. බෙලි කපල මැරුවා නම් ආත්මාත්ම භවගානේ තමන්ටත් ඒ බෙල්ල ඒ විදියට කැපෙන්න සිද්ධ වෙනවා. කවුරු හරි ඕ විසින් කපලා දානවා. එහෙම නැත්නම් ස්වභාව ධර්මයෙන් මොනවා හරි දෙයකින් වැදිලා බෙල්ල දෙකට කපලා යන්න වෙන්න පුළුවන්. පෙර දේශනා තියෙනවා ආත්ම භව 500ක් අවීචී මහා නරකයට ගිහිල්ලා එහි දුක් විඳලා ඉතුරුන භවයේ ශේෂයෙන් එළු යෝනිය උපදිලා ආත්ම 500ක්ම බිලි කැපිලා මැරුණේ පින්වත්නි. එක එළුවකගේ බෙල්ලයි කැපුවේ. අපි කරන පව සමහර විට පුංචි පවක් වෙන්න පුළුවන්. එක මඳුරුවෙක් වෙන්න පුළුවන් තලල පොඩි කරලා මරන්නේ. හැබැයි ඒකේ දෙන පටිසං අනන්ත අප්‍රමාණයි. ගණන් කරන්න බැරි වෙන්න පුළුවන්. මහ පොළේ වැලි වලටත් වැඩි වෙන්න පුළුවන් පටිසං දෙන කාලේ. ඒක නිසා බුදු පියාණන් වහන්සේ දේශනා කරා සත්තු මරන්න එපා, අනුල්ලව්වා මරවන්නත් එපා කියලා. සමහර තමන් මරන්නේ නැහැ. වෙනත් කෙනෙක් ලව්වා මරවනවා. දරුවෝ ලව්වා මරවන දෙමව්පියෝ ඉන්නවා. තව අය ඉන්නවා.
සමහර විට තමා සර්පෙක් මරන්නේ නැහැ. ඔන්න සර්පෙක් කියලා පෙන්නනවා. මරණ චේතනාව තියෙනවා. දෙන්නම අහු වෙනවා මරණය. ප්‍රාණඝාතයට. ඒක නිසා ප්‍රාණඝාතය නොකරන්න. ප්‍රාණඝාතය කරුවොත් ඒ පුද්ගලයාට ඊළඟ භවයේ සතර අපාය අයිති වෙනවා. මිය පරලෝ ගිහිල්ලා සතර අපාය අයිති වෙනවා. මේ ආත්ම භවයේම ජීවත්ව සිටියදීම අස්පනා පිටම තමන්ට ඒ වගේ දුක්ඛං කටළු විඳින්න සිද්ධ වෙයි. මේ ආත්ම භවයේම හතර එකක් පටිසන්ධින බව බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා. නිවන් දකිනා ජාති දක්නාතුරු ඉතුරු හතරෙන් තුන පටිසන්ධිනවා. ප්‍රාණඝාතය කිරීමෙන් ජීවත්ව සිටින කාලෙම හිරේ විඩංගුවේ වැටෙන්න පුළුවන්. ගුටි බෙට ලැබෙන්න පුළුවන්. තව හිංසා පීඩා සිද්ධ වෙන්න පුළුවන්. මේ ආත්ම භවයේම ලැබෙන පටිසන් මේ පරලෝ ගිහිල්ලා අපායේ වැටීම සතර අපායේ වැටීම වළක්වන්න බැරි වෙනවා. එහි දුක කාට කියන්න පුළුවන් වෙයිද? එහි දුක කාටවත් කියන්න බැරි වෙනවා තථාගත පියාණන් වහන්සේට හැර. ඒක නිසා සත්තු මරන්න එපා. ප්‍රාණඝාතය කරන්න එපා. ඊළඟ බහවල් වල අඩු වයසෙන් මිය පරලෝ යනවා. වැඩි කාලයක් ජීවත් වෙන්න බෑ. ආශාව තිබුණා ජීවත් වෙන්න බෑ. පෙර සත්තු මරපු අය මනුස්ස ලෝකෙට ආවත් වැඩි කාලයක් ජීවත් වෙන්න බෑ. කුඩා වයසේදී මිය පරලෝ යනවා. ඒක ආත්මයක්. හැබැයි මේ වගේ ආත්ම කෝටි කෙල කෝටි ගාණක් ඒ විදිහට අඩු වයසෙන් මිය පරලෝ යන්ට වෙන්න පුළුවන් බව බුදු තථාගතයන් වහන්සේ දේශනා කරනවා. එහෙනම් මේ සත්‍යයන් ඝාතනය කිරීමේ පාණාතිපාතා වේරමණීය ශිල්පදයේ රකින්න නැති එකේ බලවේගය සපයයි. ඊළඟට දෙවනි ශිල්පදයේ අදින්නා දානා. පින්වන්ති මේක 25 ආකාරයකින් සිද්ධ වෙනවා. 25 ආකාරයකින් සොරකම සිද්ධ වෙන්න පුළුවන් බව දේශනා කරනවා. අන්සතු වස්තුවක් නඩු කියා ගැනීම. අන්ත සතු දෙයක් නඩු කියලා අයිති කර ගන්නවා. ඉඩකඩමක් වේවා, ගියක් දොරක් වේවා, භාණ්ඩයක් වේවා, ස්ත්‍රියක් වේවා, පුරුෂයෙක් වේවා, දරුවෙක් වේවා, මොනවා හරි දෙයක් වේවා නඩු කියලා අයිති කර ගන්නවා. තමාට අයිති නැති දෙයක් තමාට අයිති කියලා පවරා ගන්නවා. බින් අඟලක් වෙන්න පුළුවන්, ලිදක් වෙන්න පුළුවන්, මහ පොළොවේ කොටසක් වෙන්න පුළුවන්. මොනවා හෝ දෙයක් තමන්ට අයිති නැති දෙයක් නඩු කියලා තමාට සතු කර ගැනීම. ඒ වගේම අනුන් විසින් තමා විසින් ගෙන යන යම්කිසි දෙයක් තියෙනවා. තමා විසින් ගෙන යනවා. අනුන්ගේ භාණ්ඩයක්. කවුරු හරි දෙනවා මේක අහවල් තැනට අරන් යන්න කියලා. මේක අහවල් නිවසට දෙන්න. මේක අහවල් ගෙදරට දෙන්න. මේක අහවල් තැන තියන්න කියලා. යම්කිසි භාණ්ඩයක් දෙනවා. ඒ භාණ්ඩේ පින්වත්නි හිසේ තබාගෙන යනවා නම් හිසේ තබාගෙන තමයි අරන් යන්නේ. හැබැයි මේ භාණ්ඩේ ගන්න කියලා හිසෙන් කරට ගත්තා නම් ඒ භාණ්ඩේ සොරාගත්තා වෙනවා පින්වත්නි. තමා විසින් අරන් යන දෙයක් සොරසිතින් ලබා ගැනීම පින්වත්නි. අනුන් සතු භාණ්ඩයක් තමා රැගෙන යන ගමන් සොරසිතින් ලබා ගැනීම.
ඒ වගේම පින්වත්නි තමා ළඟ පරිස්සමට තිබුණු දෙයක්. තමා ළඟ පරිස්සමට තියෙනවා යම්සි දෙයක්. මේක තබා ගන්නට මේක තියන්න මම අවුරුදු 2කින් රට ගිහිල්ලා එන්නේ. ඒ වෙනකම් මේක තබා ගන්නට පරිස්සමට තියන්න මං ආපුවම දෙන්න කියලා. එහෙම නැත්නම් සමහරක් ගෙවල් දොරවල් බලා ගන්නට කියලා යනවා. සමහරට නගරයට ගිහිල්ලා එනකම් මේ ගෙදර බලා ගන්නට මේ වතු පිටි බලා ගන්නට කියලා යනවා. පින්වත්නි සෙනකින් සමහරට ඒ ගෙදර තියෙන දෙයක් සොරක ගන්න වෙන්න පුළුවන්. ඒ වත්තේ තියෙන කොස් ගෙඩියක් පොලොස් ගෙඩියක් කඩා ගන්නට වෙන්න පුළුවන්. ඒ තමා ළඟ තිබුණු භාණ්ඩය තමාගේ ළඟ තිබ්බේ නැහැ කියලා අමතක කරලා දාන්න වෙන්න පුළුවන්. මගේ ළඟ එහෙම දෙයක් ඔබ තියලා ගියේ නැහැ. මට මතක නැහැ එහෙම දෙයක්. ඔබ දුන්නද කියලා මතක නැහැ. මේ ගෙදර මේ දේ තිබුණද කියලා මම දන්නේ නැහැ. මේ ගස්වල ඒ පොල් තිබුණද කියලා මම දන්නේ නැහැ. ඔබට පරිස්සමට දුන්න දෙයක් යම් කිසි ආකාරයකින් ඔබ ගනීද? ඔබ සොරකු බවට පත් වෙනවා. ඊළඟට පින්වත්නි ඉරියව් වෙනස් කරවල ගන්නවා. යම් කිසි කෙනෙක් බඩුවක් අරගෙන යනවා. එහෙම නැත්නම් තමා විසින් අරගෙන යනවා. තමා විසින් අරගෙන යනකොට පින්වත්නි හිසේ තබාගෙන යනවා යම් කිසි භාණ්ඩයක්. එහෙම නැත්නම් වෙන කෙනෙක් අරන් යනවා. ඔබ අරන් යන භාණ්ඩය හිසේ තබාගෙන යනවා නම් කරට ගත්තා නම් ඔබට අයිති කරගන්න කියලා. ඒක සොරෙකු වෙනවා. දකුණු අතින් අරගෙන යනකොට වම් අතට ගත්තා නම් මේක මට ගත්තා නම් හොඳයි කියලා ඉම්ම සොරෙකු බවට පත් වෙනවා. අනුන් රැගෙන යන දෙයක් ඉරියව් විනාශ කරලා ගනීද? ඔය පාරෙන් යන්න එපා මේ පාරෙන් යන්න කියලා පාර විනාශ කරලා ඒක ගන්න අදහසින් ඔහුගේ පාර විනාශ කරා නම් විනාශ කරලා මගදී රැකගෙන ගත්තා නම් සොරකමක් බවපත් වෙනවා. බය කරලා බය ගන්නවල තැති ගන්නවල බඩුව දාලා බිම දාලා යන්න තත්ත්වයටපත් කරලා බඩුව ඒ භාණ්ඩේ බිම දාලා ගියාට පස්සේ ගත්තොත් ඒක සොරකමක් වෙනවා. වත්තක අනුන්ගේ වත්තක පිටියක තියෙන දෙයක් හෝ අහන්නේ නැතුව සොරසිතින් ලබා ගත්තොත් ඒක සොරකු බවට පත් වෙනවා. එහෙනම් පින්වත්නි මේ ඉරියව් වෙනස් කරවා ගැනීම පින්වත්නි මේ දේශනා කරේ. විවිධාකාර ක්‍රමවලින් මේ හොරකම සිද්ධ වෙන්න පුළුවන් පින්වත්නි. තථාගතයන් වහන්සේ දේශනා කරනවා යම් කිසි තැනක තිබුණු භාණ්ඩයක් ඒ තිබුණු තැනින් ඉසකයක් තරම්වත් මට අයිති වේවා කියන අදහසින් ඉස්සුවොත් ඒක සොරකමක් වෙන බව. ඒක අය අහපව් තිබ්බත් වැඩක් වෙන්නේ නැහැ පින්වත්නි. සොරෙකු වෙලා අවසానයි. අනිවාර්යෙන් සොරෙක් වෙනවා. එහෙනම් තිබුණු තැනකින් කෙස් කසක් තරම්වත් අනුන්ගේ Tamanට අයිති නැති දෙයක් ඔබට අයිති වේවා ඔබටම මේක වේවා කියලා දුන්න දෙයක් හැර කැලෑවක ලිඳක තොටක වේවා කිසියම් තැනක තියෙන දෙයක් ඔබ සොරසිතින් කෙස් කසක් තරම් ඉසෙව්වා නම් ඔබ සොරෙකු වෙනු ඇත. පාරක වැටිලා තියෙන යම්සි දෙයක් වේවා සියල්ලක්ම අනුන්ට අයිති වේවා. එහෙනම් සොරසිතින් ඔබ එසෙව්වා නම් ඔබ සොරෙක් වෙනවා. තවත් විවිධ ක්‍රමවලින් සොරකම සිද්ධ වෙනවා. තථාගතයන් වහන්සේ දේශනා කරනවා.
රාජ්‍ය සේවයේ හෝ පුද්ගලික ආයතනවල හෝ තමාගේ ස්වාමියාගේ හෝ වේවා, භාර්යාගේ හෝ වේවා, දෙමව්පියන්ගේ හෝ වේවා, දූ දරුවන්ගේ හෝ වේවා යම්කිසි දෙයක් ආන්නේ නැතුව දෙන්නේ නැති දෙයක් තමා පරිහරණය කර ගත්තොත් සොරසිතින් ඔබ සොරකු වෙනවා. ඒ වගේම අනුන් ලව්වා කරවීම, සමහරක් තමන්ගේ දරුවන්ට සමන් සොරකම් කරන්නේ නැහැ. දරුවන්ට කියනවා පුතේ ආන් අර වත්තේ පොල් ගෙඩියක් මම එනකොට තියෙනවා දැක්කා. සම්බෝලයකට බොහොම හොඳයි. අර වත්තේ තියෙනවා දෙහි ගහක් නම් කියලා. සමහර විට අනුන් ලව්වා සොරකම කරනවා. මාස ගණන් වෙන්න පුළුවන්, අවුරුදු ගණන් වෙන්න පුළුවන්. යම්කිසි කෙනෙක් කියන අහවල් තැන අහවල් දෙයක් නම් තියෙනවා දැක්කා කියලා යම්කිසි කෙනෙකුට. හැබැයි සමහර විට කාලේ පහුවෙලා අවුරුද්දක් වෙන්න පුළුවන්, දෙකක් වෙන්න පුළුවන්, තුනක් වෙන්න පුළුවන් ගත වෙලා යම්කිසි දවසක මේ පුද්ගලයා කියපු පුද්ගලයා කරවන්නා වූ පුද්ගලයා යම්කිසි දෙයදා හොරකම් කරා නම් ඒ ගත්ත දවසේ දෙන්නම හොරකම් කරපු බව පුද්ගලයෝ බවට පත් වෙනවා. අන දුන්න කෙනත් ක්‍රියාව කරපු කෙනත් දෙන්නම සුරු බවට පත් වෙනවා. පාණාති පාතා වේරමණී ශිල්පදේ වගේ මේ ශිල්පද සියල්ලක්ම ඉසේ වෙනවා. තමන් විසින් කරවීම හෝ අනුලව්වා කරවීම. එහෙනම් මේ සියලු දේ රාජ්‍ය ආයතනක වේවා, පුද්ගලික වේවා, රජයේ වේවා, කොහිතරක වේවා ඒ දේ ගැනීම සොරකම බවට පත් වෙනවා. සමහරක් පින්වත්නි බස්වල, කෝච්චියේ, ගුවනේ යන වාහනවල, මුහුදේ යන වාහනවල සමහර විට යනවා ටිකට් එක ගන්නෙ නැහැ, හොරෙන් යනවා. එහෙම නැත්නම් ටිකට් එකට ගෙවිය යුතු මුදලෙන් භාගයක් ගෙවනවා. ටිකට් එකට ගෙවිය යුතු මුදලෙන් භාගයක් ගෙවනවා. ඔය පිට රටවල් වල එහෙම යනකොට සමහර විට ඒ ටිකට් එකට ගෙවිය යුතු මුදල උදාහරණයක් වශයෙන් 100ක් නම් ඒකෙන් අඩක් ගෙවනවා, භාගයක් ගෙවලා යන්නේ. වංචනික ලෙස ක්‍රියා කිරීම සොරකම් බවට පත් වෙනවා. රාජකාරී කරන ස්ථානයක ගත්තොත් රාජකාරී කරන ස්ථානයක් අයිති වන්නේ පොදු දේපොළක් වශයෙන් මහ ජනතාවටයි. මේවා පුද්ගලික පරිහරණය කරන්න බෑ. දුරකථනයේ ඉඳලා ගත්තොත් සමහර දුරකථන රාජකාරී ආයතනයේ තියලා තියෙන්නේ රාජකාරී සඳහා පමණයි. පුද්ගලිකව යම්කිසි කෙනෙක් එක දුරකථනයක් ගත්තොත් එයා සොරාගත්තා වෙනවා. ඒ ආයතනයේ ඉන්න ප්‍රධානියාගෙන්වත් අවසරයක් අරගෙන පොදු දේපොළ වලින් කතා කරන්න බෑ. පොදු දුරකථනකින් කතා කරන්න බෑ. ඒ ආයතනයේ ප්‍රධානියට ඒක අයිති වෙන්නේ නැහැ. අයිති වෙන්නේ රාජකාරී මට්ටමින් රාජකාරියක් කිරීමට, කතා කිරීමට පමණයි. එහෙනම් යම්කිසි කෙනෙක් ඒ පොදු දේපොළ දුරකථනයකින් පුද්ගලිකව කතා කරා නම් ඔබ මහජන දේපොළ සොරාගත්තා වූ පුද්ගලෙක් බවට පත් වෙනවා. ගත්තේ නම් දුරකථන ඇමතුමක්, නමුත් ඔබ හොරෙක් බවට පත් වුණා. අනිත් එක තමයි වේලාව සොරා ගැනීම. පින්වත්නි, අපි සියලු විවිධ රාජකාරී වලට යනවා. ජනාධිපතිගේ සිට කම්කරුවා දක්වා පුද්ගලික ආයතනයක වේවා, පොදු ආයතනයක වේවා, රාජ්‍ය ආයතනයක වේවා, උදේ උදාහරණයක් වශයෙන් උදේ 8ට රාජකාරියට වාර්තා කරන්න තියෙනවා. රාජකාරිය අවසන් වෙන්නේ සවස් 4ටයි. සමහරක් යනවා පින්වත්නි උදේ 7යි 8ට යන්න තියෙන වෙලාවට 8යි විනාඩියකට
ගිහිල්ලා පින්වත්නි අටදාල අස්සම් කරනවා. ඔහු විනාඩියක් හොරකම් කරපු පුද්ගලෙක් බවට පත් වෙනවා. ඒ විනාඩියේ වටිනාකම කාට කිය හැකිද? සමහරක් කියනවනේ කාලේ රත්තරන් හා සමානයි කියලා. කවුද පින්වත්නි මේ කියපු මොඩයා? කාලේ රන් වලට සමාන කරන්න පුළුවන් නම් ගිය කාලේ රත්තරන් දීලා ගන්න පුළුවන් නේ. කවුද ගහටද ගන්න පුළුවන් වන්නේ? එහෙනම් මේ කාලේ සම කරන්න බෑ කිසි දෙයකට පින්වත්නි. ගිය කාලේ අතුන් ලවාවත් අදින්න බෑ කියලා කියනවා. ඒ වගේම පින්වත්නි දවාලේ ඔබලාට ඒ සේවකයන්ට යම්කිසි වෙලාවක් දෙනවා තේ බොන්න කෑම කන්න. විනාඩි 5ක් නම් ඒ වෙලාව හරියටම ගත යුතුයි. විනාඩි 5ක් දීලා විනාඩි 6ක් ගත කරා නම් හොර සිතින් විනාඩියක් සොරාගත්තා වෙනවා. දවල් කෑම වේලාව පැයක් නම් ඒ පැයම ගත යුතුයි. පැය විනාඩියක් ගත්තා නම් විනාඩියක් හොරාගත්තා වෙනවා. අද විනාඩියක් නෙවෙයි සමහර විට පැයක් දෙකකුත් නැති වෙන්න පුළුවන්. සමහර සේවා ස්ථානවල සේවය කරගන්න ගිය පුද්ගලයෝ පැය ගණන් ඉන්නවා. ඇයි? රාජකාරී වෙලාවේ තමයි shopping යන්නේ, බඩු ටික ගන්නට යන්නේ. තමන්ගේ පුද්ගලික වැඩ කරගන්න යන්නේ. ළමයා ඉස්කෝලේ ගිහිල්ලා ගන්නට යන්නේ තමන්ගේ රාජකාරී වෙලාවේ. එහෙනම් අද රාජකාරී කරන්නා වූ සියලු දෙනා ගැන මේ පොඩ්ඩක් හිතලා බලන්න. තමන් හොරෙක් කියලා තමාට හිතෙන්නේ නැහැ. හැබැයි තමා කරලා තියෙන්නේ සතර අපායට යන්න කටයුතු වේලාව සොරකම් කරලායි තියෙන්නේ. ඊළඟට හවස 4ට වැඩ ඇරෙනවා. සමහරවිට පටන් ගන්නෙ 3:00ට. 3:00න් පස්සේ සමහර ඔෆිස් වල ආයතන වල සේවකයෝ නැහැ රාජකාරී. පුටුවේ නැහැ, ඉන්නේ බාත් รู ම් එකේ, නාන කාමරේ, වොෂ්රූම් එකේ. සෝදනවා, සෙන් පවුඩර් දානවා. එනම් පැය භාගයක් සොරකම් කරලා. මිනිසුන්ට සේවය කරන්න තිබ්බ කාලේ පැය භාගයක් හොරකම් කරලා. ඒක 4 දාලා අස්සම් කරලා ගෙදර එනවා. නැත්තම් 4:00ක් දානවා. අද සමහර විට අහන්න ලැබෙනවා තමා ඇවිල්ලත් නැහැ. සමහරක් ලව්ව අස්සම් කරනවා. එහෙම නැත්තම් ඒ ආයතනයේ ප්‍රධානියා හෝ කවුරු ලවා හෝ රතු ඉර ගහන්න තියෙන වෙලාවට රතු ඉර ගහන්නේ නැහැ. බලාගෙන ඉන්නවා. අස්සම් කරලා ඉවර වෙනකන්. 7:10ට එන්නේ. 8:10ට එන්නේ. නමුත් 8 කියලා අස්සම් කරනවා. ඊට පස්සේ තමයි ප්‍රධානියා සාතික කරන්නේ 8යි වෙලාව කියලා. 8:10ට ඇවිල්ලා 8 කියලා අස්සම් කරනවා. ඒ ප්‍රධානියත් හොරෙක් වෙනවා. උපදේශ දුන්නා වූ පුද්ගලයාත් උදව් කරපු පුද්ගලයාත් හොරෙක් වෙනවා. ක්‍රියාව කරපු පුද්ගලයාත් හොරෙක් වෙනවා. ඒ වගේම රාජ්‍ය ආයතනවල හෝ පුද්ගලික ආයතනවල හෝ යම් කිසි දේවල් තියෙන්නේ පුද්ගලිකව පරිහරණය කරන්න නෙවෙයි පොදුවේ පරිහරණය කරන්න. නාන කාමරයක බාත් รู ම් එකේ යම්කිසි අවස්ථාවක යම්කිසි කෙනෙක් ඒ වගේ වතුරෙන් යම්කිසි ප්‍රයෝජනයක් ගන්නවා නම් තමාට පවරල නැති විදිහට අයිතියක් නැති විදිහට නානවා නම් ඒ කටයුතු කරනවා නම් පොදු දේපොළ පරිහරණය කිරීමේ පාපයට අයිති වෙනවා, හොරකමට අයිති වෙනවා. සමහරක් විලාසනින් තමයි ඉන්න රාජකාරියෙන් වෙලා සමහරට ඔෆිස් එකෙන් ඒ රාජ්‍ය ආයතනයේ තමයි නාගෙන ගෙවල් වල යන්නේ. හොරකමක් බවපත් වෙනවා. පොදු දේපොළ සොරකා ගැනීම. ඒ වගේම රාජකාරිය නියම විදියට ඉෂ්ට නොකිරීම තමාට අයිති වෙනවා රාජකාරියක්. අපි සම්මුඛ පරීක්ෂණයේදී ඉන්ටර්විව් එකේදී අපි මේ රාජකාරිය කරනවා කියලා දිවුරලයි පොරොන්දු වෙන්නේ. මේ පඩියට අපි කැමති, මේ රාජකාරිය කරන්න කැමති, මේ වේලාවට රාජකාරිය කරන්න කැමති කියලා
අපි එකඟ වෙලයි දිවුරලයි රාජකාරිය බාරගන්නේ. එහෙනම් එසේ කරපු රාජකාරිය දිවුරල පොරොන්දුණු රාජකාරිය එසේ සිද්ධ කළ යුතුයි. උදේ 8 ඉඳලා හැන්දෑව 5 වෙනකන් රාජකාරියට දිවුරල පොරොන්දුනා නම් අස්සම් කරා නම් ඒ කාල සීමාව එසේ කළ යුතුයි. මේ රාජකාරී කරන්නට ඔබට බාරයි කියලා යම් ස්ථිතියක් බාර දුන්නාම ඒ රාජකාරී අපමාදීව මොහොතක් පරක්කු නොකර ඒ රාජකාරී හරියට ඉෂ්ට සිද්ධ කර දිය යුතුයි. මොහොතක් හෝ ඒ රාජකාරිය Tamanට හැකිව තියෙද්දී පරක්කු කරොත් ප්‍රමාද කරොත් ඔබ රාජකාරී හරියට ඉටු කර නොකරපු පුද්ගලෙක් බවට සොරෙක් බවට පත් වෙනවා. ඒ වංචනිකව තමා පාර හැරීම රාජකාරිය කරන්න පුළුවන්. වංචනිකව රාජකාරිය කරන වේලාව පාර හැරීම වේලාවකට අපි රාජකාරී කරන්නට රාජකාරී ස්ථානයේ රාජකාරී කරන්නට අපි පුරුදු වෙනවා නම් අපට අටට යන්න තියෙනවා නම් අපි 7:45වත් ගිහිල්ලා ඒ රාජකාරී ස්ථානයේ ඉදෙන්න ඕනේ. අපි කරන රාජකාරිය අනේ සියලු දෙනාට සෙත් වේවා කියලා විනාඩියක් හෝ වැඩිපුර කරනවා නම් ඔබගේ රාජකාරිය දේවකාරී වෙනවා පින්වත්නි. වැඩියෙන් මහ ජනතාවට මන් සේවයක් කරනවා කියලා පැය භාගයක් විනාඩි 15ක් රාජකාරී කරනවා නම් ඔබ දානයක් දුන්නා වෙනවා. සියලු සත්‍යයන්ට මෛත්‍රිය කරපු පුද්ගලෙක් බවට පත් වෙනවා. සියලු සත්‍යයන්ට සේවය කරපු පුද්ගලෙක් බවට පත් වෙනවා. ඒ මහා පිනක්. ඒකයි රාජකාරිය දේවකාරිය කියලා කිව්වේ පින්වත්නි. ඊළඟ එක පින්වත්නි යමක් කරදෙන අදහසින් අනුන්ගෙන් අල්ලස් ගන්නවා. අල්ලස් ගැනීමට කටයුතු සිද්ධ කරනවා. ඒකට කියනවා පගාව ගන්නවා. මම අහවල් දේ කරලා දෙන්නම්. මම අහවල් දේ කරලා දෙන්නම් කියලා පින්වත්නි සමහරක් යම්කිසි කෙනෙකුගෙන් අයථා විදියට සුදුසු නැති විදියට මුදලක් හෝ යම්කිසි දෙයක් භාණ්ඩයක් හෝ යම්කිසි දෙයක් ලබා ගන්නවා. එක්කෝ ලබා ගන්නවා එක්කෝ පසුව දෙන්න කියනවා. එහෙම නැත්නම් තමාගේ අරමුදලට account එකට යොමු කරන්න කියනවා. එහෙම නැත්නම් යම්කිසි තැනක තබන්න කියනවා. මේ සියල්ලම පගාව බව මතක තියාගන්න. සොරකමක් බවටපත් වෙනවා. අල්ලස් ගැනීම තමාගේ පඩියට තමාගේ උදාහරණයක් වශයෙන් තමාගේ පඩිය මාසයකට රුපියල් 10000ක් නම් මාසේ අවසාන වෙනකොට පින්වත්නි ඒ පඩිය 10000ම විය යුතුයි. 10000යි රුපියලක් තියෙනවා නම් හෝ සතයක් හෝ වැඩිපුර තියෙනවා නම් ඒ සතේ තමාට අයිති නැති සතයක් බව මතක තියාගන්න. ඒක සොරකමෙන් හම්බ කරපු දෙයක් බව මතක තියාගන්න. පගාවෙන් හම්බ කරපු දෙයක් මතක තියාගන්න. මොනවා හරි ධාර්මික නොවන කටයුත්තකින් හම්බ කරගත්ත දෙයක් මතක තියාගන්න. එහෙනම් තමා කරපු රාජකාරියට නිසි පඩියක්ම විය යුතුයි. නිසි චේතනාවක්ම විය යුතුයි පින්වත්නි. රාජකාරී ස්ථානයෙන් හෝ පුද්ගලික ස්ථානයකින් එල්පෙනිත්තක් ෆින් එකක් කොළ කෑල්ලක් වත් අරගෙන ආවොත් පින්වත්නි ඔබ සොරෙකු බවට පත් වෙනවා. අද අනන්ත අප්‍රමාණ රජයේ ස්ථානවලින් පුද්ගලික ස්ථානවලින් තමන්ගේ දරුවන්ට ලියන්න හාප් සීට් ප්ලස් කැප් පෑම් පැන්සල් ආදී ස්ටේපර් ආදී සියලු දේ සොරාගෙන අරගෙන එන බව අපට අහන්න ලැබෙනවා. හොස්පිටල් වලින් ආරෝග්‍ය ශාලා වලින් බෙහෙත් ටික පන්නාගෙන යන අය අනන්ත අප්‍රමාණව අසන්නට ලැබෙනවා. එහෙනම් ඉදිකට තුඩක් තරම් දෙයක්වත් යම්කිසි කෙනෙක් මහ ජනතාවට අයිති දෙයක් සොරා ගනීද අනුන්ට අයිති දෙයක් ගනීද සොරසිතින් සොරකමක් බවට පත් වෙන බව තථාගතයන් වහන්සේ දේශනා කරනවා. රාජකාරිය සිතාමතා පැහැරීම මා දැන් දේශනා කරා රාජකාරියේ
සිතාමතා පැහැරීම Tamanට රාජකාරී කර දෙන්න පුළුවන් විනාඩි 5යි තියෙන්නේ Tamanගේ මුරේ අවසන් වෙන්න සේවයෙන් නිදහස් වෙන්න විනාඩි 5ක් තුල සමහරිට තමාගේ රාජකාරිය ඒ පුද්ගලයාට කරලා දෙන්න පුළුවන්. හැබැයි කර දෙන්නේ නැහැ. ඒ විනාඩි 5ක් තමාගේ යම් කිසි දෙයකට යොදා ගන්නවා. එහෙනම් ඒ විනාඩි 5ේ රාජකාරිය කරන්න පුළුවන්කම තියෙද්දි කර නොදෙනවා නම් තමා කූට ලෙස ඒක නොකරපු බවට තමාගේ වේලාවට තමාගේ කටයුතු වලට ඒ විනාඩි 5 යොදාගත්ත බවට වේලාව හොරාගත්ත බවට අයිති වෙනවා පින්වත්නි. සමහර විට රාජකාරියට යන්න පුළුවන්. හැබැයි පින්වත්නි එදා දිනේ මොනවා හරි ලෙඩක් බොරු ලෙඩක් දාගෙන අපි එකට වෙන ලියුම් කියුම් හදලා ගෙදර නවතිනවා. ඒවත් අපට රාජකාරී කරන්න තිබුණ කාලේ අපි රාජකාරිය නොකර සිටීම අයිති වෙනවා. ඊළඟට පින්වත්නි සොර අස්සන් යෙදීම. හොර අස්සන මුද්‍රා තැබීම සොර අස්සන් තැබීම අනුන්ගේ අස්සන් මුද්‍රා තැබීම පින්වත්නි ඒ සොරෙකු බවට පත් වෙන බව තථාගතයන් වහන්සේ දේශනා කරනවා. සොර මුද්‍රා තැබීම සොර අස්සන් තැබීම සොර සීල් මුද්‍රා කැපීම ආදී මේවා හොර හැඳුනුම්පත් හැදීම බලපත්‍ර හැදීම යම් කිසි ආකාරයකින් නිත්‍යානුකූලව නොවන යම් කිසි ලියකිවිල්ලක් හදයිද මේ සියල්ලක් හොරකු බවට පත් වෙනවා. සොර ඔප්පු හැදීම ළමයි ඉස්කෝලවල වලට දාන්න අද අනන්ත අපමාන සොර ලිපි ලේඛන හදනවා. හොර ඔප්පු හදනවා. ලයිට් බිල් වතුර බිල් අනුන්ගේ ඒවා තමන්ගේ නමට යොමු කරගෙන කූට ලෙස කූට ව්‍යාජ ලේඛන සකසනවා. මේවා සියල්ලම සොරකම් බවට පත් වෙනවා. ඊළඟට හොර වෙළඳාම සොර වෙළඳාම් කිරීම සාධාරණ වෙළඳාම නෙවෙයි අසාධාරණ වෙළඳාම. සමහර විට යම් කිසි දෙයක් උදාහරණයක් වශයෙන් ලුණු කිලෝ එකක් ඉල්ලපුවාම සමහරට තියෙන්නේ ග්‍රෑම් 950යි. එහෙම නැත්නම් කුණුහුණු ගෙඩියකුත් ඔකට හොරෙන් දානවා. හොඳ බඩු කියලා සමහර විට නරක බඩු විකුණනවා. මේවා බොහොම හොඳ දේ මේවා තමයි හොඳම එක කියලා සමහර විට කියනවා. සමහර විට ඒක නෙවෙයි හොඳම එක. හොඳම එක විදියට තව බාල බඩුවක් විකුණනවා. සුදුසු දේ නැතුව වටිනාකමට අඩු බඩු අඩුවෙන් මිල ඇති බඩු වැඩි මිලකට විකුණනවා. වැඩි මිලකට සංගවා නරක් වූ දෙයක් දෙනවා. පින්වත්නි මේවා සොර වෙළඳාමට අසු වෙන බව තථාගතයන් වහන්සේ දේශනා කරනවා. ඒ වගේම රසය අඩු දේවල් බොහොම රස ඇති මේව බොහොම රසයි කියලා බොහොම ප්‍රණීතව හදලා තියෙන්නේ කියලා රස අඩුවෙන් තියෙන රසකාරක විවිධ දේ යොදලා කුට ලෙස සකසපු දේ දෙනවා වෙන්න පුළුවන්. මේ විවිධ ක්‍රම වලින් කරන්නා වූ සියලු දෙයක් සොරකම් බවට පත් වෙනවා. පාසල් වලට ළමුන් ඇතුල් කරන්න විවිධ කූට උපක්‍රම ලේඛන සකසනවා. මේවා සියල්ලක්ම සොරකම බවට පත් වෙන බව බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා. එහෙනම් පින්වත්නි විලාව සොරා ගැනීම කලට වේලාවට රාජකාරී නොකිරීම නුදුන් දේ අනුන් සතු දෙයක් අබෑට ඒක තරම් දෙයක් ගැනීම රාජකාරී ස්ථානයේ වේවා ගෙදර වේවා කැලෑවේ වේවා පාරක තොටක වේවා මේ සියලු දේ සොරකම් බවට පත් වෙනවා. සමහර විට නාන්ට යන තොටු පොළේ වෙන්න පුළුවන්. ලිදක වෙන්න පුළුවන්. යම් කිසි තැනක වෙන්න පුළුවන්. වැටිලා තියෙන දෙයක් වෙන්න පුළුවන්. සමහරට අනුන්ට පෙනෙයි කියලා
කකුලෙන් පාගා ගන්න පුළුවන්. එහෙම නැත්නම් පොළොවට යට කරන්න පුළුවන් පස්සේ ගන්න කියලා. ඉරියව් වෙනස් කරවා ගන්නවා. සමහරට ළිඳේ තොටේ තියෙන දෙයක් වෙන්න පුළුවන් කවුරුත් පේන්න නැහැ. සමහර විට පයින් ගහලා තාලු කරලා දාන්න පුළුවන් ඈතට වැටෙන්න. වැටුණ තැන බලාගෙන පස්සේ ගන්නවා. ගත්ත දවසේ හොරෙකු වෙනවා. එහෙනම් එල්පෙනික තුඩකු තරම් ඉදිකටු තුඩකු තරම් දෙයක් අනුන් නුදුන්න දෙයක් ගනීද? ඔහු සොරක බව පත් වෙන බව තථාගතයන් වහන්සේ දේශනා කරනවා. මේ සොරකමේ පාපයේ ආදීනත්වය මේ ආත්ම භවයේදීම දඬුවම් ලැබෙනවා. හිරේ විඩංගුවේ වැටෙන්න සිද්ධ වෙනවා. වෙඩි පාරවල් පොළු පාරවල් වලට යටත් වෙන්න සිද්ධ වෙනවා. මුටි බැට වලට අතපය කඩා ගන්න සිද්ධ වෙනවා. මානසික ලෙඩ්ඩු වෙන්න තරමටපත් වෙනවා. හිරේ විඩංගුවේ වැටෙනවා. මිය පරලෝකයෙන් අපායේ උපදිනවා. බල්ලෙක් කරකේ කුකුලෙක් ප්‍රේතෙක් වෙලා නිරේස් අවීචි මහා නරකේ උප්පත්ති ලබනවා. අනන්ත අපමාන මහ පොළොවේ වැලි වෙරෙනකම සමහර විට අයතනින් නිදාස් වෙන්න බැරි වෙන්න පුළුවන්. අනන්ත අපමාන දුක්ඛිත වැටිලා යම් කිසි කාලයක මනුස්ස ලෝකයක ඉපදුනොත් ඔහුගේ භවභෝග සම්පත් ඉබේම විනාශ වෙනවා. ගින්නට හෝ දාලා යනවා. ගම් වතුරකට හෝ විනාශ වෙනවා. සුලි සුළඟකට හෝ විනාශ වෙනවා. එහෙම නැත්නම් සොරා ගන්නවා. Tamante වයින් භුක්ති විඳින්න ලැබෙන්නේ නැහැ. අනන්ත අපමාන සසර අපායි දුක් විඳලා මනුස්ස ලෝකයක් යම් කිසි කාලයක ලැබුණොත් ලැබුණ කාලෙත් එසේ සිද්ධ වෙනවා පින්වත්නි. එහෙනම් අනුන්ගේ භවභෝග සම්පත් අනුන් හොරා කන්නවා නම් ගම් වතුරට යනවා නම් ගින්නට අසු වෙනවා නම් සුලි සුළඟට යනවා නම් යම් යම් දෙයකින් විනාශ වෙනවා නම් ඔබ පෙර සොරකම් කරපු පුද්ගලෙක් බව හොඳට මතක තබා ගන්න. පෙර දුන්න නිසා ඔබට ලැබුණා. එහෙනම් දානය පෙර දුන්න නිසා ලැබුණා. සොරකම් කරපු නිසා ඔබගේ භවභෝග සම්පත් විනාශ වෙලා යනවා. ඊළඟ එක පින්වත්නි කාම මිච්ඡාචාරය. කාමේසු මිච්ඡාචාරා. කාමේ හැසිරීම. අන්සතු කෙනෙකු වීම. සහෝදරයා යටතේ සිටි සහෝදරයෙක් සහෝදරියක් වීම. සියා ආච්චි යටතේ සිටින මොනුබුරක මිනිබිරියකු වීම. දෙමාපියන් යටතේ සිටින දරුවෙක් ස්ත්‍රී දරුවෙක් පුරුෂ දරුවෙක් වීම. සහෝදරිය ළඟ සිටින සහෝදරයෙක් සහෝදරියක් වීම. ස්වාමියෙකු සතු ස්ත්‍රියක් වීම. ස්ත්‍රියෙකු සතු ස්වාමියෙක් වීම. තම ස්ත්‍රියට හෝ පුරුෂයාට නිත්‍යානුකූලව අයිති නැති යම් කිසි ස්ත්‍රියක් පුරුෂයෙක් එක්ක අනාචාරයේ හැසිරීම කාම මිච්ඡාචාරයයි. තමාට අයිති නැති අන්සතු කෙනෙකු වීම. අන්සතු කෙනෙකු කාගේ හරි බාර වේ සිටිනවා පින්වත්. අන්සතු ස්ත්‍රියක් හෝ අන්සතු කෙනෙක් කාගේ හරි තැනක සිටින තමාට නිත්‍යානුකූලව අයිති නැති ස්ත්‍රියක් පුරුෂයෙක් සමග ඔවුන්ගේ කැමැත්තෙන් හෝ දෙදෙනාගේ කැමැත්තෙන් සංවාසයේ යෙදීම කාම මිච්ඡාචාරයයි. දෙදෙනාගේ කැමැත්තෙන් වෙන්න පුළුවන්. බලහත්කාරයෙන් වෙන්න පුළුවන්. ඒ යෙදීම කාම මිච්ඡාචාරී බව තථාගතයන් වහන්සේ දේශනා කරනවා. සහෝදරයාගේ යටතේ සහෝදරයෙකුගේ සහෝදරියකුගේ යටතේ සිටින සහෝදරෙක් වෙන්න පුළුවන්. සීයා ආච්චි යටතේ සිටිනා වූ මුණුබුරකු මිනිබිරියෙකු වෙන්න පුළුවන්. ආරක්ෂාවට තියලා යනවනේ. ගෙවල් වල බලා ගන්නවා. ওই රටවල් වල යනකොට සමහර විට ආච්චිලා ළඟ දරුවෝ නවත්තලා යන්නේ. සීයලා ළඟ නවත්තලා යන්නේ. දෙමව්පියන් යටතේ සිටිනා වූ සමහර දරුවෝ වෙන්න පුළුවන්. අද හිතනවානේ අද තියෙනවා මේ රටේ ලෝකේ තියෙනවා ආදරවන්තයාගේ දිනේ කියලා. කොයි දෙමව්පියන්ද පින්වත්නි කැමති තමන්ගේ දරුවා අගුපිල් වල පාරවල් තොටවල් වල බෝකුඩ
කතා කර කර ඉන්නවට કોઈ දෙමාපියාද කැමති තමන්ගේ දරුවා දුරාචාරයේ යෙදিলা ගෙදර එනවට ඒ දෙමාපියෝ බලාගෙන ඉන්නේ ඇසක් වගේ තමන්ගේ දරුවා පිරිමි දරුවෙක් නම් ගෑනු දරුවෙකුට විවාහ කර දීලා මංගල උත්සවයක් පවත්වල කටයුතු කරන්නට බලා ඉන්නේ. ගෑනු දරුවෙක් නම් පිරිමි දරුවෙක් ලබා දීලා ඒ කාල වේලාව අනුව කලට වේලාවට කටයුතු කරන්න උත්සව තියාගෙන මාසණකලි පවත්තල සතුටින් ඒවා කරන්නයි බලාපොරොත්තු ඉන්නේ. ඒක නිසා දරුවෝ ඇස් වගේ රැකගන්න. එසේ දරුවන්ට යම් කිසි කෙනෙක් රජයකින් හෝ වේවා මොන යම් දෙයකින් හෝ වේවා ඒවට ඉඩපහඩුව සලසනවා නම් ඒ සලසන පුද්ගලයෝ ඒ දුරාචාරයට අයිති වෙනවා. දුරාචාරයේ යෙදීම දුරාචාරයේ යෙදවීම අද රටේ ගත්තාම ගෙට් හවුස් ආදී විවිධ දේ දාලා තියෙනවා. දුරාචාරයේ යෙදෙන්න කාමර දෙනවා. දුරාචාරයේ යෙදෙන්න අවශ්‍ය කටයුතු සිද්ධ කරනවා. දුරාචාරයේ යෙදෙන්න විවිධ නීති සකසනවා. දුරාචාරයේ යෙදෙන්න උදව් කරයිද දුරාචාරයේ යෙදෙයිද මේ සියල්ලම කාම මිච්ඡාචාරයට උදව් කරපු බව අපාගත වෙනවා. එසේනම් පින්වත්නි තමාට අයිති නැති තමාට නිත්‍යානුකූලව අයිති නැති ස්ත්‍රිය පුරුෂෙක් සමග යෙදෙයිද ඒ පුද්ගලයා කාම මිච්ඡාචාරයේ යෙදුන ස්ත්‍රියක් හෝ පුරුෂෙක් බවට පත් වෙලා සතර අපාය යනවා. මේ ආත්ම භවයේදීම ජීවත්ව සිටියේදී මස් පනා පිටම දඬුවම් ලැබෙනවා. හිරේ විඩංගුවේ වැටෙන්න සිද්ධ වෙනවා. විවිධ කංකටලුවට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මිය පරලෝකීලා සතර අපායේ උප්පත්ති ලැබනවා. තථාගතයන් වහන්සේ දේශනා කරනවා. සතර අපායේ උප්පත්ති ලැබල අනන්ත අප්‍රමාණ දුක්ඛයකටපත් වෙනවා. මේ ජීවත්ව සිටියේදීම රටේ සියලු දෙනාගේ අවවාද අපවාද වලට පත් වෙනවා. සියලු දෙනා අත්හැරලා දානවා. ඥාති හිත මිත්‍රයන් නැතුව යනවා. දරුවෝ මුණබුරන් ඉන්නවා නම් ඒ දරුවෝ Tamanට නොසලකා හරිනවා. සලකන්නේ නැහැ. ගෙවල් වලින් පළවා හරිනවා. ස්ත්‍රී පුරුෂ දෙදෙනාගේ ජීවිත විනාශ වෙලා යනවා. ගෘහ ජීවිත විනාශ වෙලා යනවා. වසවිස පවා පානය කරන අවස්ථා, කෝච්චියට පනින අවස්ථා, බිල්ලේ වැලලා ගන්න අවස්ථා අනන්ත අප්‍රමාණයි. මරණයේදී පින්වත්නි බොහොම දුකටපත් වෙලා භයානක නිරේ සතර පායේ උප්පත්ති ලබනවා. ඒ උප්පත්ති ලබල ශාරීරික වේදනා, මානසික වේදනා ලබල භයානක රෝග හැදිලා. ශරීරයේ විවිධ කැලි තමාගේ ලිංගික කොටස් සමහර විට නැතුව උප්පත්ති ලබන්න වෙන්න පුළුවන්. වණ්ඩක වෙන්න පුළුවන්. විවිධ ආකාරයේ විකෘති ශරීර අංගෝපාංග වලින් උප්පත්ති ලබනවා. මනුෂ්‍ය ලෝකේ ඉපදුනත් තිරිසන් ලෝකික අපායක ඉපදුනත් එසේ අනන්ත අප්‍රමාණ දුක් විඳින්න සිද්ධ වෙනවා. කාම මිච්ඡාචාරයේ යෙදෙන පුද්ගලයන්ට නිරේ වැටිලා අනන්ත අප්‍රමාණ දුක් විඳින්න සිද්ධ වෙනවා. යම් කිසි අවස්ථාවක එක භවයක ධර්ම භාණ්ඩාගාරික ආනන්ද හාමුදුරුවෝ ගිහි කාලයක යම් කිසි භවයක එක ස්ත්‍රියක් සමග දුරාචාරයේ යෙදීමෙන් එහි ඵල විපාක වශයෙන් සතර අපායේ උප්පත්ති ලැබල නිරේ උප්පත්ති ලැබල බොහෝම දුක් විඳලා එහි තව පව ශේෂයේ තිබිලා නිරේ නිදහස් වෙලා එළු යෝනියේ හරක් යෝනියේ ආදී යෝනි වල ඉපදිලා අනන්ත අප්‍රමාණ දුක් විඳපු බව ඒ අංග විකල අංග කොටස් ලිංගික කොටස් විනාශ වුණ බව, පොඩි වුණ බව, විකෘති වුණ බව බුදු පියාණන් වහන්සේ තථාගතයන් වහන්සේ දේශනා කරනවා. එසේනම් පින්වත්නි අප සියලු දෙනාට හොඳින් තේරුම් ගන්න මේ ශිල්පදයේ නොරැකීමෙන් අනන්ත අප්‍රමාණ දුකටපත් වෙනවා. සතර පහ ගත වීමට හේතු වෙනවා. ඊළඟට පින්වත්නි මුසාවාදා වේරමණී සික්ඛා
මුසාවාදය බොරු කීම පින්වත්නි මේක සුලභවම කෙරෙන දෙයක්. විහිළුවටත් බොරු කියනවනේ. අද මෝඩයාගේ දිනේ කියලා තියෙනවනේ පින්වත්නි ලෝකේ. හැබැයි මේක මෝඩයාගේ දිනේ කියලා යම්කිසි කෙනෙක් ලිව්වා නම් ඒ ලියපු පුද්ගලයා මහා බුද්ධිමතෙක්. ඒ පුද්ගලයා ලියලා තියන්නේ පින්වත්නි මෝඩයාගේ දිනේ කියලා. ඇයි මෝඩයා කියලා කිව්වේ? මේක කියන එක මෝඩයා. ඌ සතර අපාය යනවා තිරිසන් ලෝකේ උප්පත්ති ලැබනවා. බොරුවක් විහිළුවට හෝ බොරුවක් කියන්න බෑ. අද එහෙම බොරු කියපු අය නිසා මිනිසුන්ගේ ජීවිත නැති වෙලා තියෙනවා. සමහරට කියනවා ආවල් තැන බස් එකක් පෙරලිලා තියෙනවා කියලා. පොඩි දරුවන්ට කියනවා අම්මලත් කියනවා ස්වාමියා භාර්යාවට කියනවා භාර්යාව ස්වාමියාට කියනවා දරුවෝ දෙමව්පියන්ට කියනවා දෙමව්පියෝ දරුවන්ට කියනවා. ගුරුවරුත් කියනවා රටේ සියලු දෙනා එදා දිනෙට බොරුව මෝඩයාගේ දිනේ කියලා වින් කරලා තියෙනවා. එහෙනම් මේ බොරු කියන එක මෝඩයා එදා දවසේ බොරු කියනවා නම් ඒ සියල්ලම මෝඩයෝ සතර අපායට යන අය. එහෙනම් කියපු කෙනා බුද්ධියෙන් කිව්වේ උඹලා කියයිද බොරුවක් තොපි මෝඩයෝ කියලා. ඒක තේරුම් ගන්න බැරි මිනිස්සු බුදු පියාණන් වහන්සේගේ තථාගතයන් වහන්සේගේ දේශනාව අමතක වුණා. බොරු කියන්න එපා ඔබලා. නමුත් දැන් විහිළුවකට පටන් ගන්න එක. දැන් විහිළු වශයෙන් බොරු කියන්න පුරුදු වෙලා. විහිළුවකටවත් බොරු කීම අපාගත වීමට හේතුයි. විනෝදයට බොරු කියනවා සමහරක්. විනෝදයට බොරු කියනවා. සතුට උපදවා ගැනීමට බොරු කියනවා විනෝදයට. ඒ වගේම දැක්ක දෙයක් පින්වත්ටි නොදැක්කා කියනවා. නොදැක්ක දෙයක් දැක්කා කියනවා. නොදුන් දෙයක් පින්වත්ටි දුන්නා කියලා කියනවා. දුන් දෙයක් නොදුන්නා කියලා කියනවා. අපි සමහර දෙයක් දැකලා තියෙන හොඳට දකිනවා යම්කිසි මිනිස්සෙක් දකිනවා. අහවලාමයි කියලා සමාජයට කතා කරලත් එනවා. අහනවා සමහර කෙනෙක් අහවලා දැක්කද කියලා. නෑ මං එහෙම කෙනෙක් නම් දැක්කේ නැහැ කියලා කියනවා. හැබැයි හොඳට දැකලා තියෙනවා. ඒ වගේම නොදැක්ක දෙයක් අහවලා දැක්කද කියලා අහනවා. ඔව් අහවල් තැනදී බොහොම හොඳට මම දැක්කා. ඒ වෙලාව අහවලත් එක්ක කතා කර හිටියානේ. තව ටිකක් වචන දාලා කියනවා. එහෙනම් නොදැක්ක දෙයක් දැක්කා කියනවා. නොදුන් දෙයක් දුන්නා කියන සමහර විට කාලෙන්නේ නැහැ ගෙදරින් එනකොට. තමස් යම්කිසි කෙනෙකුගේ ගෙදරකට ඔය මල ගෙදරකට වාගේ ගියාම කියන හොඳට කාලා ආවේ. ගෙදරින් සමායට කන්ට හිතෙන්නේ නැති නිසා. හැබැයි තමන් අපායට යන්න ඒ වචනේ කතා කර බව දන්නේ නැහැ. හොඳට කාලා ආවේ කියලා කියනවා. හැබැයි කාලා ඇවිල්ලා නැහැ. එහෙනම් නොදුන්න දෙයක් දුන්නා කියලා කියනවා. සමහරට අම්මගේ ගෙදර යනවා. අම්මයි ගෙදර යනවා. අම්මා අහනවා කාලා ආවද කියලා. හැබැයි කාලා ආවේ කියලා කියනවා. කාලා ඇවිල්ලා නැහැ. හැබැයි අම්මට අනුකම්පාවෙන් තමයි ඒක කිව්වේ. නමුත් කිව්වේ බොරුවක්. අපායට යන්න හේතු වෙනවා. නොදුන්න දෙයක් දුන්නා කියනවා. දුන්න දෙයක් නොදුන්නා කියනවා. සමහරක් හොඳට කාලා බීලා එනවා. හැබැයි කෑවේ නැහැ කියනවා. සමහරක් යම්කිසි ගෙදරකට ගියාම ඒ ගෙදර කෙනා සමහරවිට තව කෙනෙක් එක්ක තරහ වෙන්න පුළුවන්. ඔබ හවල් ගෙදර ගියාද කියලා අහනවා. සමහරවිට ගියා කියනවා. එහෙම මොනවා හරි දුන්නද කියලා සමහරවිට දේ දීලා කියනවා. හැබැයි සමහරවිට කියනවා දුන්නේ නැහැ එයින් කිසි දෙයක් කියලා. දුන්න දේ නොදුන්නයි කියලා කියනවා. සමහර අද අනන්ත අප්‍රමාණ සමාජයේ රටේ රජෙන් දෙනවා අනන්ත අප්‍රමාණ දේ. සමහර අනන්ත අප්‍රමාණ සියලු දෙනා කියනවා අපට මේවා ලැබුණේ නැහැ නුදුන්නා. අපට හිමි වුණේ නැහැ කියලා. කෑ දෙයක් නොකෑවා කියනවා. නොකාපු දෙයක් කෑවා කියලා කියනවා. පද වෙනස් කරලා කතා කරනවා පින්වත්. ඒකට කියනවා පද වෙනස් කරලා කතා කරනවා. හරි දේ කියන්නේ නැහැ. පද වෙනස් කරනවා. අහන දෙයට නෙවෙයි උත්තර දෙන්නේ. වෙනත් දෙයකට උත්තර දෙනවා. වහලා කතා කරනවා. ඒ වචන වසා කතා කරනවා. අසන දේ තියෙද්දි වෙනත් දෙයකට උත්තර දෙනවා. අරක වහන්ට ඒ වචනේ වහන්න ඕන නිසා. වචනේ වසා දැමීමට ඕන නිසා. විකෘති කර කතා කරනවා. අවංක ස්වභාවයෙන් කතා කරන්නේ නැහැ. වචනේ දන්නවා. හැබැයි අවංකව කතා කරන්නේ නැහැ. ඒක විනාශ කරනවා. පද විනාශ කරනවා. විකෘති කරනවා. විකෘති ස්වභාවයෙන් උත්තර දෙනවා. ඒක දැක්කද දන්නේ නැහැ. හිටියද දන්නේ නැහැ. එහෙම දෙයක් තිබ්බද දන්නේ නැහැ.
කියලා උත්තර දෙනවා. එතකොට පින්වත්නි මේවා සම්පූර්ණ යම්කිසි ආකාරයකින් අපි බොරුවක් කියයිද ඒ සියලු දේ බොරු බවට පත් වෙනවා. එතකොට බොරු සාක්ෂි දෙනවා. නඩුවබ කතා කරනකොට නොදක්ක දේ හරිගස්සල කියනවා මේ දේ මෙසේ වුණා. නොවුන දේ හරිගස්සල කතා කරනවා. ඒ දේ සිද්ධ වෙලා නැහැ. හැබැයි බොරුවට වාර්තා හදනවා, බොරු සාක්ෂි. බොරු දේවල් සදනවා. බොරු සාක්ෂි හදනවා. ඒ සොරකමටත් අයිති වෙනවා. පින්වත්නි ඉදිරියේදී උසාවියේදී හෝ මේ පුද්ගලයා මෙසේ කරා, මේ පුද්ගලයාට මෙසේ නෑ, මේ පුද්ගලයාට නැතුව තියෙද්දි මේ දේ ඉදිරිපත් කරන්නේ කියලා කියනවා. හැබැයි තියෙනවා. සමහර විට නෑ මේ දේ මෙසේ තිබ්බා කියලා කියනවා. එහෙනම් බොරු සාක්ෂි දීම, බොරු පැමිණිලි දැමීම, බොරු දේ කටයුතු කිරීම මේ සියල්ලක්ම මුසාවාදයේ බොරු බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා. මේ ආත්ම භවයේදීම සිරේ විඩංගු වැටෙන්න, සමාජයෙන් පිරිහි යන්ට, ගිලිහි යන්ට, පිළි නොගන්නා වූ නීච කුලේ පුද්ගලෙක් වෙන්න, පිළි නොගන්නා වූ සමාජයේ කොන් කරන පුද්ගලෙක් වෙන්න මේ මුසාව හේතු වෙනවා. පෞල් ජීවිතවල නම් සමහර විට පෞල් ජීවිත විනාශ වෙන්න හේතු වෙනවා. මිය පරලෝ ගිහිල්ලා පින්වත්නි සතර අපායේ උප්පත්ති ලබනවා. අනන්ත අප්‍රමාණ අපාවල දුක් විඳලා මනුස්ස ලෝකයක් යම්කිසි කාලයක ලැබුණොත් කටවල් සමහර විට විකෘති වෙලා උප්පත්ති ලබන්නේ. සමහර විට දත් නැතු වෙන්න පුළුවන්. පිළිකා ආදී භයානක රෝග හැදෙන්න වෙන්න පුළුවන්. හැදිලා හොඳ කරන්න බැරි භයානක රෝග හැදෙන්න පුළුවන්. විකෘති සාගත කටවල් ඇති වෙන්න පුළුවන්. ඒ අනන්ත අප්‍රමාණ දුක් විඳලා අයම සමහර විට සතර පායේ යන්න වෙන්න පුළුවන්. මේ බොරු කීමේ බලවේගයේ පින්වත්නි. ඊළඟට පින්වත්නි සුරාපානය සුරාමේරේ මජ්ජපමා සමහරක් කියනවා මේ මද පවනට ගන්න ඕනේ. බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා පින්වත්නි අසුචි වලක් කෑවත් එකයි අසුචි ටිකක් කෑවත් එකයි කියලා. එහෙනම් මේ වතුර මත් වෙන දේ යම්කිසි දෙයක් මත් වෙන්න කියලා සිතාගෙන පැනඩෝල් එකක් බිව්වත් ඒක මත් වෙන දෙයක්. මත් වෙන්න සිතාගෙන. සමහරට කෙනෙක් අරක්කු ටිකක් දෙන්න පුළුවන්. මත්ද්‍රව්‍ය ටිකක් දෙන්න පුළුවන්. හැබැයි දන්නේ නැහැ තමන් මත්ද්‍රව්‍යයක් කියන්නේ. සමහර විට තමන් මත් වෙනවා. හැබැයි තමන් මද්දිසාරේ පාවිච්චි කර කෙනෙක් වෙන්නේ නැහැ. එයාගේ සිතක් තිබුණේ නැහැ මද්දිසාරේ පාවිච්චි කරන්න. අනුන් විසින් බලෙන් දුන්නා. අනුන්ට දෙයිද අනුන් මේවට යොදවයිද? ඒ යොදවන කෙනා අයිති වෙනවා ඒ පාපෙට. එහෙනම් මත් වෙන්න කියලා සිතාගෙන මොනවා හරි දෙයක් පාවිච්චි කරයිද? සාමාන්‍යයෙන් පැනඩෝල් එකක් හෝ පාවිච්චි කරයිද මත් වෙන්න කියලා සිතාගෙන? ඒ මද්දිසාරයක් වෙනවා. පින්වත්නි මත් වෙන්න කියලා සිතාගෙන යම්කිසි දෙයක් පාවිච්චි කරයිද ප්‍රමාදයට හේතු වෙනවා බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා. මේ මත්ද්‍රව්‍ය පාවිච්චි කිරීමෙන් සමාජයේ විවාහරේ තියෙනවා. මත්ද්‍රව්‍ය පාවිච්චි කරන පුද්ගලයාගේ භවභෝග සම්පත් විනාශ වෙනවා. මේ ආත්ම භවයේදීම කරුණු 10ක් කියනවා සමාජයේ. ඔය මත්ද්‍රව්‍ය පාවිච්චි කරන කෙනා ගිරාපදං, සිංහපදං, खबर पदम බලු පදම් කියලා ක්‍රම 10ක් තියෙනවා. නේද? සමහරක් කානුවල් වල තොටවල් වල වැටෙනවා. සමහරක් ඔහේ කියවනවා ගිරව් වගේ. සමහරක් නිකන් සිංහියෝ වගේ රඟනවා. හැබැයි කරන්න දෙයක් නැහැ. සමහරක් වමනේ දාගෙන ખબරේ වගේ මේ බඩ ගන්නවා. ඇඳුමුත් නැහැ. මේ ආත්ම විහයේදීම පරිසම්දිනවා. මිය පරලෝකයෙන් අපායේ ගත වෙනවා කරන්නා උපව මද්දව්‍ය පාවිච්චි කරන කෙනෙකුට කරන්ට නොහැකි දෙයක් නැහැ. හිතෙන සියලු දෙයක්ම කරන්ට හිතෙනවා. ඇයි මොලයක් කියන දේ කල්පනා ශක්තිය නැහැ, විකෘති වෙනවා. කල්පනා ශක්තිය විකෘති වෙනවා. ප්‍රමාදයට හේතු වෙනවා. දිවල් දොරවල් අමතක වෙනවා, මිල මුදල් විනාශ කරනවා, දුරාචාරවල යෙදෙනවා, සොරකම් කරනවා.
අසත්පුරුෂයන්ට එකතු වෙනවා. හොඳ නරක තේරෙන්නේ නැහැ. ඒක නිසා පින්වත්නි මේ පන්සිල් වල බලවේගය පන්සිල් නොරැකීමේ බලවේගයේ සංසාර භවයේ සතර අපා දුකේ වැටෙන්න හේතු වෙනවා. එහෙනම් ඔබ පන්සිල් ටික හොඳට ආරක්ෂා කරගෙන මේ සසර භව කතරින් ඈතර වෙන්න මාන්සි ගන්නට සංසාර භව කතරින් ඈතර වෙන්න පන්සිල් පද නොරැකීමෙන් ඔබ මිය පරලෝ ගිහිල්ලා සතර අපායේ උප්පත්ති ලැබනවා. අය මනුස්සාත්ම භවයක් ලැබෙන කාලයක් ඔබට හිතන්නවත් බැරි වෙන්න පුළුවන්. මහ පොළොවේ වැලි ගණන් කරලා ඉවර වෙනකමුත් ඔබට අය මනුස්ස ලෝකයක් නොලැබෙයි. එම නිසා ලබාගත්තා වූ මනුස්ස ලෝකය මනුස්ස ජීවිතය ඔබ අප්‍රමාදීව රැකගන්න. එසේ ඔබට සෙත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එත්තාවතා චම්මේහි සම්බදම් පුඤ්ඤ සම්බදම් සබ්බේ දේවා සබ්බේ භූතා සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිලං රක්칸තු ලෝක සාසනං චිලං රක්칸තු ධම්මදේශනං චිලං රක්칸තු බුද්ධ ශාවකං ධම්මේ ඥාතිනං හෝතු සුඛිතා උන්තු ඥාතයෝ ධම්මේ ඥාතිනං හෝතු සුඛිතා උන්තු ඥාතයෝ ධම්මේන නෝනාතිනං හෝතු සුඛිතා උන්තු ඥාතයෝ. පින්වත්නි අද ධර්ම දේශනාවේ දායකත්වය දරුවේ මහනුවර මහරෝහලේ සේවයේ නීතු වෛද්‍ය SCB තල්ගාගොඩ මහතා සහ එම මහතාගේ ස්වාමි භාර්යාව වන මහනුවර රෝහලේ සේවයේ වෛද්‍ය සේවයේ නීතු DR සිරෝමි තල්ගාගොඩ මහත්මිය සහ එම පවුලේ සියලු දෙනායි. පින්වත්නි ධර්ම දානයේ දායකත්වය අනන්ත අපමානයි. ලෝකේ උතුම් දානය ධර්ම දානය. ධර්ම දානයක් කිරීමේ මහා ආනිසංස කල්ප 9ක් හිමි වෙන බව තථාගතයන් වහන්සේ දේශනා කරනවා. ලෝකයාට ඇසෙන්ට ලෝකයාගේ හිතසුව පිණිස අනුකම්පාවෙන් මේ ධර්ම දේශනා මාලාව මේ පින්වතුන් විසින් සංවිධානය කරන්නේ. ඒ වගේම මේ ලබාගත්තා පින් කුසල සම්භාරය ඒ පින්වතුන්ගේ දෙමව්පිය ඇතුළු වර්ග පරම්පරාවල සියල්ලන්ටම වේවා. මා හදු වැඩු මාගේ දෙමව්පියෝ දෙපළ ඇතුළු ගුරුවරු ඥාති මිත්‍ර ආදී ලෝකවාසී සියලු දෙනාට සංසාර භව කතරෙන් ඉතා ඉක්මනින් ඈතර වීමට මේ සියලු පින් සියලු දෙනාට හේතු වාසනාම වේවා. සාදු සාදු සාදු. සබ්බීතියෝ විවංජන්තු සම්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්දරායෝ සුඛී දීඝායුකෝ භව. භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ බුද්ධානුභාවේන සදා සොත්ති භවන්තු තේ. භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු තේ. භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ. යන්දු නිමිත්තං අවමංගලං ච යෝචාමනාකෝ සකුණස්ස සද්දෝ පාපං කෝදුසු පිනං අකන්තං බුද්ධානුභාවේන විනාශමින්තු. යන්දු නිමිත්තං අවමංගලං ච යෝචාමනාකෝ සකුණස්ස සද්දෝ පාපං කෝදුසු පිනං අකන්තං ධම්මානුභාවේන විනාශමින්තු. යන්දු නිමිත්තං අවමංගලං ච යෝචාමනාකෝ සකුණස්ස සද්දෝ පාපං කෝදුසු පිනං අකන්තං සංඝානුභාවේන විනාශමින්තු. නක්ඛතයක් භූතානං පාපංගා නිවාරණ
පරිත්තස්සානුභාවේන හන්දුතේ සංඋපන්දවේ ඒතේන සච්ච වංජේන සම්බ භය විනස්සතු සම්බ දුක්ඛ විනස්සතු ඒතේන සච්ච වංජේන සම්බ රෝග විනස්සතු ඒතේන සච්ච වංජේන සොත්තිතේ හෝතු සම්බදා ඒතේන සච්ච වංජේන පාසුතං රතනත්යං ඉත්තාවතාච අම්මේහි සම්බදම් පුඤ්ඤ සම්බදං සම්බේ දේවා අනුමෝදන්තු සම්බ සම්පatti සිද්ධියා ඉත්තාවතාච අම්මේහි සම්බදම් පුඤ්ඤ සම්බදං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා එත්තාවතාච අම්මේහි සම්බදම් පුඤ්ඤ සම්බදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක ශාසනං ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ධම්ම දේශනං ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු බුද්ධ ශාවකං සබ්බ පාපස්සේ අකරණං කුසලස්සේ උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතම් බුද්ධානුශාසනං දානං දදන්තු සද්දාය සීලං රක්칸තු සම්පදා භාවනා බීරතා උන්දෝ ගච්ඡන්තු දේවතා ගතා ධම්මේ ඥාතිනං හෝතු සුඛිතා උන්දු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා උන්දු ඥාතයෝ ඉදම්මේන නුනාතිනං හෝතු සුඛිතා උන්දු ඥාතයෝ සබ්බේ බුද්ධා බලප්පත්තා පච්චේකානංචයම් බලං අරහන්තානන්තතේ යේන රක්ඛං බන්දාමි සබ්බසෝ